හරි අපි මේ අද ඉවර කරන්නේ මේ පරිමිතිය වර්ගඵලයේ එන මේ ගණන් දෙක කතා කරලා අපි යනවා භාග පැත්තට. හරි භාගත් අපිට ලකුණු 10යි. භාගත් අපි ලකුණු 10යි. ඊට පස්සේ අපි ආයේ ලකුණු 10 ගණන් ඒ කියන්නේ කතා කරන්න කලබල වෙන්නේ අපි ඊට පස්සේ අපේ වර්ගඵලයේ පරිමිතිය ඉවරයි. වර්ග මූලයේ පැත්ත තියෙනවා. ඊට පස්සේ සාධක කියන ඒවා අපි මුල ඉඳන් හදා ගන්න ඕනේ. චූටි කාලේ වගේ ඉඳන් අපි හදා ගන්න ඕනේ. අපිට කාලේ තියෙනවා. ඒ වාසියනේ අපි මේ ගත්තනේ. කාලේ තියෙන වාසිය තමයි මේ ගත්තේ අපි. ඒකට මේ 9 වසරේ රෙගියුලර් ක්ලාස් එකට අමතරව තමයි මේ යන්නේ. අප්පා දශම සුළු කිරීම අපි දශම ගැන අපි කතා කරේ නැද්ද? නෑනේ. දශම හරි ලේසි. ඊමාසේ ඒක මම ගණන් කතා කරද්දිම කතා කරන්න නැත්නම් අපි පොඩි වෙලාවක් දාගෙන කරමු. හරි ආයෙත් අමතකුණොත් මතක් කරන්න. මොකද දශම කියන එක දශම වල ඇති දෙයක් නෑ. දශම වල ඇති දෙයක් නෑ. අපි සුළු කිරීම හැම එකක්ම දශම නෑ කියලා හිතාගෙන කරාම හරි. දශම නෑ කියලා හිතාගෙන කරාම හරි. right අපි මේ ගණන් දෙක කතා කරලා ඉක්මනට අපි භාග වලට යන් අපේ වෙලාව අපරාධ. බලන්නකෝ PQRS ඍජු කෝණාශ්‍රයක් තුල අන්තර්ගත කරන ලද අර්ධ වෘත්තයකින් A හා ත්‍රිකෝණයකින් B සමන්විත බිත්ති සැරසිල්ලක් රූපයේ දැක්වේ. මෙහෙම කතාවක් කියයි. හරි එතකොට මේ කතන්දරයක් තමයි අනිවාර්යෙන් මෙන්න විභාගෙ. හරි කතන්දරයක් තමයි විභාගෙට අනිවාර්යෙන් මෙන්නේ. මේ කතන්දරේට උත්තරයක් දෙන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. එතකොට මේ බිත්ති සැරසිල්ලේ ඔයාලට පේනවා මේ බිත්ති සැරසිල්ල මොනවාද තියෙන රූප කියලා හුවොත් මම ඒකේ ඍජු කෝණාශ්‍රයක් තියෙනවා නේ සුදු පාටන මේ ලොකුවට තියෙන ඍජු කෝණාශ්‍රයක් ඒත් එක්කම ඒකේ අඳුරු කරපු ත්‍රිකෝණයක් සහ ඍජු කෝණී ත්‍රිකෝණයක් බැලුව බැලමට ඒක අපිට එහෙම තහවුරු කරන්න බෑ හරිද ඍජු කෝණී ත්‍රිකෝණයක් කියලා තහවුරු කරන්න බෑ බැලුව බැලමට ඍජු කෝණී ත්‍රිකෝණයක් වගේ පේනවා හැබැයි මෙතන ඍජු කෝණයක් කියලා මෙහෙම දාගන්න අපිට අයිතියක් නැහැ හරි එහෙම අයිතියක් නැහැ වගේ තියෙනවා ඊට පස්සේ අර්ධ වෘත්ත කොටසක් තියෙනවා. ඔය කොටස් ටිකෙන් තමයි සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඒතර පරිස්සමට කියවන්න සාමාන්‍ය විභාගී ගානකදී අපිව රවට්ටන්නනේ බලන්න. අපිව රවට්ටන්න තැන් ගොඩයි. ඒවා ඇදගෙන නවපියව තියෙන නියමට පේපර් බලන්න ගියාට පස්සේ. මෙතන තියෙන මේ විස්තරේ තියෙන එක දෙයක් මොන හරි. මෙතන මේ විස්තරේ තියෙන එක දෙයක් මොන හරි මේකේ ලකුණු කරලා නැහැ. හරි ඒක නිසා ඒක පරිස්සමට කියවන්න. දැන් මේ ගානේ නෙමෙයි මම කියන්නේ. විභාග ගණන් වල හැටි. PQ සමානයි PQ සමානයි 21යි කියලා දීලා තියෙනවා. අහන්න ඒක නෑ මෙතන. හරි. PQ සමානයි 21යි කියලා දීලා තියෙනවා. ඒක මෙතන නෑ. අපි එහෙනම් මාක් කරගන්නවා මේක 21යි. හැබැයි අපිට ඒකේ වැඩකුත් නෑ. ඒක මාක් කරා කියලා වැඩකුත් නෑ. අපිට මෙතන 7යි මෙතන 14යි කියලා දීලා තියෙනවා. ඊට පස්සේ කියනවා AB සමානයි 14යි. AB සමානයි 14යිලු. මේ සම්පූර්ණ 14යිලු. මෙන්න මෙතන ඉඳන් මෙතන. ඔය ඉස්තර තමයි කියන්නේ. A මගින් දැක්වෙන අර්ධ වෘත්තයේ පරිමිතිය සොයන්න. A මගින් දැක්වෙන අර්ධ වෘත්තයේ පරිමිතිය සොයන්න. හරි? right. අපි හොයමු. දැන් අපි දන්නවා සූත්‍රය. දැන් සූත්‍රේ කවුරු හරි පාඩම් කරලා නැත්නම් ඒක මගේ වැරද්දක් නෙවෙයි. හරිද? ඒක ඔයාලා පාඩම් කරගන්න ඕනි විභාගෙට මම ගියත් මටත් ගාන හදන්න බෑ මේ සූත්‍ර පාඩම් කරේ නැත්නම්. දැන් ඒතකොට අපෙන් අහන්නේ මෙන්න මේකේ පරිමිතිය. පරිමිතිය කියන්නේ මෙන්න මේ ටිකයි. මේ ටිකයි. මේ ටික 14යි කියලා දීලා තියෙනවා. අපි මෙන්න මේ ටික හොයාගන්න. වට ඒ කියන්නේ. ඒකේ සූත්‍රය තමයි 360න් තීටා. තීටා වලගේ 180ක්. ගුණ කිරීම. 2π දෙක ගුණ කිරීම 7/22 ගුණ කිරීම R වලගේ මෙතන 14 දැම්මොත් වැඩියයි 14 කියන්නේ සම්පූර්ණ දිග මේකෙන් භාගයක් තමයි ආරේ 7 එහෙනම් මෙතන දැම්ම 7 මේ 4 මේ 7 සුළු වෙනවා බිඳුවට බිඳුව කපන්න පුළුවන් 18ට 1යි 336ට 2යි කියලා කපන්න පුළුවන් දැන් මේක ඔයාලා මේ විදිහට පාඩම් කරාට පස්සේ කවුරු හරි හවුවොත් එහෙම මේ බම්බලට ඕවත් තේරෙන්නේ නැද්ද දෙකෙන් එක දැම්මම හරියට මෙතනට කියලා ඒක හරි එතකොට මෙතන දෙකෙන් එකද ඊට පස්සේ 8න් එකද නේද 4න් එකද ඔය එක එකම මොනාවක් නැහැ අපිට මේ කෝණේ දාන එක
ප්‍රැක්ටිස් කරාම දෙකෙන් එක එනවා. ඉතින් මේ කැපිලා ඉන්නේ දෙකෙන් එක තමයි. දෙකට දෙකේව එකයි. මේ දෙකට දෙකේව එකයි. එතකොට ඉතිරි වෙන්නේ 22. ඔන්න උත්තරේ 22. මොන උත්තරේද 22? මෙන්න මේ චාප දිග 22 සෙන්ටිමීටර්. එතකොට අහන්නේ පරිමිතිය. දැන් මෙතනට ওই 22 සෙන්ටිමීටර් කියලා ලිව්වොත් ලකුණු නෑ. එයි. මේකට එකතු කරන්න ඕනේ තව 14ක්. 22යි 14යි එකතු වුණාම 36යි මට සමහර ඒවල දින උත්තර හොඳයි. එතකොට කවුරු හරි හිතනවා නම් ප්‍රශ්නයක් නෑ මම උත්තරේ විතරක් ලියනවා කියලා ඒත් වැඩක් නෑ. මෙතන ලකුණු 3ක් විතර දෙනවා ළමයි. ඒ ලකුණු 3 දෙන්නේ මේ සූත්‍රය ලියනවට එකයි. 22 ගන්නවට එකයි. මේ 36 උත්තරේ ගන්නවට එකයි. එතකොට ඔයා සිහි තබා ගන්න ලකුණක් විතරක් ගන්න ලෑස්ති වෙන්න එපා. හරි? ලකුණක් විතරක් ගන්න ලෑස්ති වෙන්න එපා. ඊට පස්සේ අපෙන් අහනවා අර්ධ වෘත්තයේ වර්ගඵල. දැන් ඔන්න බලන්න. අපි සූත්‍ර දෙකයි පාඩම් කරේම මේ පාඩම් දෙකටම. නේ? විශේෂයෙන් සූත්‍ර දෙකයි අනිත් ඒවා ඉතින් දැන් අර ත්‍රිකෝණයක වයිස අපි ත්‍රිකෝණයක වර්ගඵලය සමචතුරස්‍රය ඒවා කියන්න එපා. ඒවා චූටි කාලේ පාඩම් කරපියවනේ. දැන් ඒවා මෙතනට ගලපන්න එපා. හොඳේ? එතකොට පොඩි කාලේ ඉගෙන ගත්ත සූත්‍ර වලට අමතරව අපි 10ට අදාළ ගලපලා ඉගෙන ගන්නේ සූත්‍ර දෙකයි අර්ධ වෘත්තයේ පරිමිතිය නැත්නම් අර්ධ වෘත්තයේ චාප දිගයි. ඊට පස්සේ අර්ධ වෘත්තයේ චාප දිගයි වර්ගඵලය හොයන කොටස් විතරයි. අනිත් ඒවා ඔක්කොම 9 8 7 කියන පන්ති වලට අයිති. කවුද මේ? ඔයාගේ නමින් නෙවෙයි ඉන්නව ඇත්තේ. මට මේ Google එකෙන් link එක පෙන්වන්නේ නැහැ නේ කියලා දාලා තියෙන මැසේජ් එකට මම පිළිතුරක් දෙන්නේ අනිත් අයටත් දැනගන්න. දැන් ඉස්සරහට මේක link එක හම්බෙන්නේ එහෙන් විතරයි. මේ ඒ window එකේ දැන් අපේ ක්ලාස් එක ටයිම් එක ගියාට පස්සේ යට වැටෙනවා පොඩි පින්තූරයක්. ඒ පින්තූරේ උඩ ක්ලික් කරාම කෙලින්ම zoom එක ඕපන් වෙනවා. ඒ පින්තූරේ උඩ ක්ලික් කරාට පස්සේ zoom ඕපන් වෙනවා. එහෙම වෙන්න ඕනේ අනිවාර්යයෙන්. හරි ඒක උඩ ක්ලික් කරාම zoom ඕපන් වෙනවා. දැන් ඔයා ෆෝන් එකෙන් නම් යන්න හිතාගෙන ඉන්නේ. ෆෝන් එකෙන් Google එකට ගිහිල්ලා ඉතින් අපේ nasa.lk එකට ගිහිල්ලා ක්ලාස් එක තියෙන වෙලාව තෝරලා යට පින්තූරේ තියෙන පින්තූරේ උඩ ක්ලික් කරපුවම zoom map එක ඕපන් වෙලා ක්ලාස් එක ඕපන් වෙනවා. ඒක ඒ විදිහට තමයි ඉස්සරහට යන්නේ. මම හිතන්නේ මම අද අර කොමන් ගෲප් වලට ෂෙයා කරෙත් නෑ අද මම මැත්ස් කියන ගෲප් වලට විතරමයි අද link එක දැම්මේ. මම දන්නේ ලක්ෂිස ඒක ෂෙයා කරන්නේ නැද්ද කියලා මම අනිත් ඒවාට දැම්මෙත් නෑ අද. ඒකට හේතුව එදා වෙච්ච සිද්ධියත් එක්ක එදා සිද්ධියත් එක්ක මේ මම කල්පනා කරා මේක ටිකක් නේද? මම හිතාගෙන ඉන්නවා මගේ ගෲප්ස් වල එහෙම කඩාකප්පල්කාරී ක්‍රියා කරන්නයි නැතුව ඇති කියලා. එදා ලොකු try එකක් දුන්නා. අපි යන් ගන්න. ඔව් පුතේ. දකින්න මට එවන මැසේජ් එක පැහැදිලි නෑ පුතේ. IST ක්ලාස් එක කියන්නේ මොකද්ද? හරි. ඒතර අර්ධ වෘත්තයේ වර්ගඵලය සොයන්න. අර්ධ වෘත්තයේ වර්ගඵලය සොයන්න. මෙන්න මේ කොටසේ වර්ගඵලය. ඒතකොට ඒකේ සූත්‍රය අපිට වෙනම මතක තියෙන්න ඕනේ. මොකද්ද? 360 තීට හැමම තිබ්බා. 360 තීට හැමම තිබ්බා. අචිනි මට කියන්නකෝ. අචිනි කියන්නකෝ බලන්න වර්ගඵලය හොයන සූත්‍රය අපේ මෙන්න මේ අර්ධ වෘත්තේ. අචිනි එහෙනම් අචිනි සත්‍යයක් නැහැ. හිමාෂි ඔයාලට අන්මියුට් කරන්න පුළුවන්. අන්මියුට් කරන්න පුළුවන්. අපි මේක නිකන් අර ඇත්ත ක්ලාස් රූම් එකක ඉන්නවා වගේ අරගෙන යමු. හොඳේ? අපි ක්ලාස් රූම් එකක ඇත්තටම ඉන්නවා වගේ අරගෙන යමු මේක. කවුරු හරි කියන්නකෝ අන්මියුට් කරලා මේ වර්ගඵලය මෙන්න මේ අර්ධ වෘත්තයේ වර්ගඵලය හොයන සූත්‍රය. එතකොට එතන දැන් ඔය ටික දවසක් ගියාම පටලවා ගන්න තැන තමයි මෙතනට දැන් අර විභාගෙට ගියාම නිශ්චිත නැහැ. විභාගෙට ගියාම ටිකක් නිශ්චිත නැහැ. මෙතන දෙකේ ඉලක්කමක් එනවද නැද්ද? එහෙම හිතෙන්නේ කාටද? හැමෝටම එහෙම හිතෙන්නේ නැහැ. එහෙම හිතෙන්නේ කාටද? එහෙම හිතෙන්නේ ළමයි හරියට 360 තීටා 5r වර්ගය. ඔව්.
ඒක හරියටම හිතෙන්නේ රයිට් අහගන්නකෝ හරි ඒ දෙන උත්තරේ හරි පුතේ අහගන්නකෝ ඒම හැමෝට කියන්නේ විභාගයට ගිහිල්ලා චකිතයක් එන්නේ ගණන් හදලා ප්‍රැක්ටිස් කරන්න නැතුව විභාගයට යන අයට විභාගයට යද්දි බය හිතෙනවද නැද්ද කියලා අහුවොත් මගෙන් අහගත්තොත් උත්තරේ තමයි ඔව් ඕලෙවල් විභාගෙ ලියන්න යද්දි බය හිතෙනවා ශිෂ්‍යත්ව ලියන්න යද්දි නම් මං හිතන්නේ එහෙම බයක් ලොකුවට දැනුන්නේ නැහැ වයසත් එක්ක හැබැයි ඕලෙවල් විභාගය ලියන්න යද්දි දැන් විභාගය ඔය ළඟ වෙද්දි අපිට බලන්න පුළුවන් අම්මෝ සර් දවස් 10යි සර් තව දවස් 30යි සර් ඔය විදිහට මේ මොනවාද චකිතකින් යන්නේ. ඒතකොට ඒකට බයක් තියෙනවා. ඉතින් ඒක අපි ඒ බය කියන එක දැන් ඒක ඉන්නේ නැහැ කියලා අනේ මට නම් බය නැහැ සර් කියලා කොච්චර කියවුවත් යම් බයක් තියෙනවා විභාගයට යනකොට. ඒ බය අපිට නැති කරගන්න පුළුවන් වෙන්නේ ගණන් වල අන්න සබ්ජෙක්ට් වල ගණන් හදලා ප්‍රැක්ටිස් කරලා ගියොත් විතරයි. ඒක මම හදන බෝඩ් එකේ මම හදන ගාන ලියාගෙන ගියොත් නෙවෙයි. දැන් මේ ගාන හදලා තියෙනවනේ මේකට අදාළ PDF එක මම දැම්මා. පුළුවන් නම් මේවා මොනවද print out අරගෙන හදන්න try එකක් දෙන්න අපි ඔය S ටික නරක කරගන්නත් බෑ ගොඩාක් වෙලා මේ screen ඉස්සරහා ඉඳලා ඒ නිසා PDF එකක් එවුවට පස්සේ ඒක print out එකක් ගන්න try එකක් දෙන්න. ඒතර මේ ගණන් දෙක මම එදත් කිව්වා සාකච්ඡා කරලා තමයි අපි ගානකට යන්නේ. අපිට කාලේ තියෙනවා. කාලේ දෙන්නේ මේ තමයි විභාග ගාන මේ විදිහේ ගානක්ම තමයි එන්නේ. ඒකෙන් බලන්නෙම පරිමිතිය වර්ගඵලය හොයන සූත්‍ර දෙක දන්නවද කියන එක. මෙන්න දෙවෙනි සූත්‍රය දන්න අය කිව්වා මට ඒක. 360න් θවලගේ 180යි කෝණේ වෙනසක් උනේ නැහැ. 5 වලගේ 7න් 22යි. ඒක වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. R වලගේ 7 ගුණ කිරීම 7. දෙවෙනි ගානට වර්ගඵලය හැදුවද? නෑ දෙවෙනි ගානේ තමයි පුතේ සුළු කිරීම මම මේ කරන්නේ. හරිනේ? මේ දෙවෙනි ගාන තමයි මම මේ කරන්නේ. සර්. හරිනේ? එතන මේක කැපුවා 2යි. හරි 100 බිංදුවට බිංදුව කැපුවා 18ට 1යි 36ට 2යි. මේ දෙකට 1යි 22ට 11යි. මේ 7ට මේ 7 කැපුණා 7 වරක් 11 77. वर्ग सेंटीमीटर මතක ඇතුව වර්ගඵල ඒකක වර්ග සෙන්ටිමීටර් මේකටත් දෙයි මෙන්න මේ ආදේශයට එක ලකුණක් ආදේශයට එක ලකුණක් දෙයි උත්තරේ ලියනකොට එක ලකුණක් ලකුණු දෙකක් හම්බ හරි උත්තරේට එක ලකුණක් කොයි විදිහට ලකුණු දෙකක් හම්බ රයිට් දැන් අපි ලකුණු පහක් විතර අරගෙන ඉවරයි උඩ කොටසට ලකුණු 3යි පරිමිතිය හෙව්වට මේ කොටසට ලකුණු 2යි ලකුණු පහක් විතර අපිට මේ වෙනකොට දීලා ඉවරයි හරි රයිට් අපි යනවා ඉතින් එහාට අපිට කාලේ තියෙනවා හැබැයි ප්‍රැක්ටිස් කරන එක නවත්තන්න එපා. හිමීට ගන්න මොනවාද පාස් පේපර් පොතක් ගන්න. ඒතකොට අඩුම තරමේ try එකක් දෙන්න 2020 පේපර් එකවත් තියෙන පොතක් ගන්න. ඒතකොට දැන් මේ පේපර් වල තියෙන පරිමිතිය වර්ගඵලයේ මේ අදාළ ගාන කියන්නේ පළවෙනි කොටසේ එන පළවෙනි කොටසේ එන B කොටසේ පළවෙනි ගාන. විහෝගත කොටසේ එන පළවෙනි ගාන ගොඩක් වෙලාවට පරිමිතිය වර්ගඵලය අවුරුදු 2ක විතර තිබ්බේ නෑ 2017 වගේ මට මතක 17 18 වගේ. ඔය අවුරුදු දෙකක විතර තිබ්බේ නේ. එතකොට ඒකට පළවෙනි පේපරේ අර කෙටි ප්‍රශ්න වලින් ආවරණයක් දුන්නා යාර. අනිත් හැම අවුරුද්දකම වගේ මෙයා ලකුණු 10ක් විදියට ආවා. මේත අවුරුදු වල 2018 19 20 වගේ අවුරුදු වල හැම අවුරුද්දකම මෙහෙම එක්කෙනෙක් හිටියා. හරි. A කොටසේ B කොටසේ වර්ගඵල අතර අනුපාතය එලියා. ඒ සරලම ආකාරයෙන් දක්වන්න. A කොටසේ B කොටසේ අනුපාතය කියලා තියෙනවා. A කොටසේ B කොටසේ. A කොටසකෝ A කොටසේ වර්ගඵලය කීයද? 77. එන්න ඔක ලියාගත්තා දැන් පැත්තට. 77. අහන පිළිවෙලට ලියන්න දැන් B ඉස්සෙල්ලා ලියලා A ලියුවොත් අපිට ලකුණු නැහැ. A කොටසේ B කොටසෙත් කොම අහන පිළිවෙලට ලියන්න. A කොටස 77යි දන්නවා. B කොටස දන්නේ නැහැ තාම. ඔන්න මම මේ ටික මකන්න යනවා. හොඳයි. මේ ටික මකනවා. මට දැන් මේක කරදරයක්. මම 77 හොයාගත්තා. ඔයාලත් එතනට ඇවිල්ලා ඇති. දැන් බලන්න ත්‍රිකෝණයක වර්ගඵලය හොයන සූත්‍රය Tamanට මතකද? මම මේ ඊයේ පෙරේදා 8 ළමයින්ට ඉගෙනුවා. 8 ළමයින්ට එක්ක මේ ත්‍රිකෝණයක වර්ගඵල හොයන විදිය ගැන කතා කරා. ඒක බැරි නම් Taman කොතනද බැරි කියලා අඳුර ගන්න. ඒකනේ අර 10 වසරේදී කියන්නේ ගණන් බෑ කියලා. ගණන් බෑ කියන්නේ කවුද? කියන්නේ මේ 6 7 8 හරියට ඉගෙන ගත්තේ නැති ළමයි. මෙන්න ත්‍රිකෝණයක ආධාරකය මෙන්න ලම්බ උස නේද? ආධාරක x නම් ලම්බ උස h නම් දෙකෙන් එක ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. මේකවත් මතක නැත්නම් තමන් කොතනද කියලා තමන් කල්පනා කරන්න. දෙකෙන් එක ගුණ කිරීම.
ආධාරක කියන්නේ DC. DC වලගේ 14යි. මුණ කිරීම ලම්බ උස. මෙන්න මෙතන ඉඳන් මෙතන ලම්බ උස. මේ තියෙන. මේ උස අපි දන්නවද නැද්ද? දන්නවා. ඇයි මෙතන අංශක 90යි නම් මෙතන අංශක 90යි නම් හරියටම මේ උස නෙමෙයි තියෙන්නේ. 7යි. දෙකට 1යි 14ට 7යි 7ක් 7 49. මෙන්න 49 දැම්මා. එතකොට මේක හොයනවට ලකුණු හම්බ වෙනවා. මේ 49 වර්ග සෙන්ටිමීටර් හොයනවට ලකුණු හම්බ වෙනවා. මෙහෙම 77 49 කියලා ලියනවට හම්බ වෙනවා. අනුපාතයේ ලියායේ සරලමාකාරයෙන් දක්වන්න. පොඩ්ඩක් බලන්න බෝඩ් එක. බෝඩ් එක බලන්න. මම හිතන්නේ මේක ක්ලියර් කරන්න නැතුව මට බෝඩ් එක වලට පෙන්වන්න පුළුවන් වෙයි. බලමු. මට කියන්න ගැටලුවද කියලා. මාව පේනවද? මාව පේනවද ගැටලුවද? පේනවා. කාට හරි ගැටලු නම් මැසේජ් එකක් දාන්න. හරි? කාට හරි ගැටලු නම් මැසේජ් එකක් දාන්න. උඩ ටික් තුන ක්ලික් කරලා පින් කරාම හරි මාව ස්ක්‍රීන් එකේ පේන විදිහට හදා ගන්න පුළුවන්. මම මේ කියන්න යන්නේ චූටි දෙයක්. අද භාග කතා කරද්දිමුත් අපි මේව කතා කරනවා. භාග කතා කරද්දී අපි කතා කරනවා මෙන්න මෙහෙම. 15න් පා වගේ තියෙන භාග තුල්්‍ය භාග මේවා සරලම ආකාරයෙන් ලියන්න අපි ඉගෙන ගන්න. ඒ කියන්නේ මේ විදිහේ තියෙන භාගයකට තුල්්‍ය භාග ලියනවනේ. එතකොට ඒකෙදිත් සරලම භාගයක් ලියන්න අපි ඉගෙන ගන්න. ඒ වගේ මෙහෙම තියෙන අනුපාත මෙන්න මේ වගේ තියෙන අනුපාත මේ විදිහේ තියෙන අනුපාත අපි සරලම කරන්න ඉගෙන ගන්න. මේ විදිහේ තියෙන අනුපාත සරලම කරන්න. ඉතින් ඒකේ නීතිය තමයි අනුපාතයේ දෙපසම එකම අංකයකින් බෙදිය යුතුයි. අනුපාතයේ දෙපසම එකම අංකයකින් බෙදිය යුතුයි. එහෙනම් මේ පැත්තත් අපිට පුළුවන් දෙකකින් බෙදන්න මේ පැත්තත් දෙකකින් බෙදන්න. මම දැක්කේ දෙක මම දෙකකින් බෙදනවා. හරි? එතකොට මම උත්තරේ ගන්නවා 6/94. මම මේ කියන ඒ වගේ ඉගෙන ගන්න 8 විතර 8ට නෙමෙයි 7 විතර ගානක්. 7 තමයි අනුපාත සරලම ආකාරයෙන් ලියන්නේ දැන්. එතකොට මෙයා දැන් මෙතනින් ඉවර නෑ. මේක ආයෙ බෙදෙනවා වෙයි. 6ක් දෙකකින් බෙදෙනවා 4ක් දෙකකින් බෙදෙනවා. ඔන්න උත්තරේ 3/92. 3/92. තව ළමෙක් මෙහෙම හදන 12/8 කියලා ලියලා තියෙනවා 12/8 කියලා ලියලා තියෙනවා බලන්න දැන් ඔය එක එක ක්‍රම එකනේ කොපි කරන්න බෑ කොපි කරන්න බැරි එකනේ මේක ලියපු එක හිතනවා නැත්තම් මේක ලියන මේක දැන් මෙයා දකින්නවා මේ දෙකම 4ෙන් බෙදෙනවා ඔන්න 4ෙන් බෙදුවා 12 4ෙන් බෙදුනම 3යි 8 4ෙන් බෙදුනම 2 3යි ඒතර බලන්න මේක ලියපු කෙනා හිතනවා මේ කොමේ පියවර ගොඩක් හදලා කියලා සබ් ගාලා මේක කපලා ඉවරලා ඕන කොපි කරන එක්කෙනා ගන්න වෙන්නේ. දැන් මේක වැරදිද? මේක වැරද්දක් නැහැ. මේ තමයි සරලම විදියට ඒ ළමයා ටක් ගාලා උත්තරය අරගෙන 3/2. එයා දැකලා එකපාර 4ෙන් බෙදෙනවා. මෙතන මේ දෙකකින් මේක දෙකකින් මෙතන තමයි අරන් තියෙන්නේ. හැබැයි උත්තර දෙකම හරි ලකුණු හම්බ වෙනවා සමානව. මෙයාට වැඩි පියවරක් යනවා. මෙයා අඩු පියවර ගානකින් හදනවා. හැබැයි දෙකම හරි. දෙකම හරි. ඒකයි කොපි කරන්න කියලා ගොඩක් වරද්ද ගන්න. හරි ඔය විශේෂයෙන් ජ්‍යාමිතික ගණන් එක එක ක්‍රම වල හදන්න. ඒතකොට දෙන්නම හදලා තියෙන හරි එක එක හිතනවා අරු හදලා තියෙන වෙනස් ක්‍රම මගේ එක වැරදි කියලා ඒක කපලා හදන්න. හරි ඒක නිසා ඔන්න සරලම අනුපාත මේ විදිහට තමයි සරල කරන්නේ. දැන් අපිට ආවේ මොකද්ද? අපිට ආවේ 77 ආයේ බෙදන්න බැරි වෙනකම් බෙදන්න ඕන. තුල්්‍ය භාගත් එහෙම. මේ දෙන්න උඩයි යටයි දෙකම එකම සංඛ්‍යකින් බෙදනවා බෙදන්න බැරි වෙනකම්. මේ දෙන්නත් බෙදලා මට අවසන් උත්තරයක් එවන්න. මට උත්තරයක් එවන්න. ප්‍රශ්නද මේ දාලා තියෙන්නේ? හොඳයි කට්ටිය හොඳයි. දීම් ප්‍රශ්නයක් තිබ්බ අපේ පුතෙක් කියලා ඒකට මම උත්තරයක් දෙන්නම්. එතකොට අපිට අවසර නැහැ මේක 49/97 කියලා ලියන්න අවසර නැහැ හොඳේ. අපිට මේක මාරු කරලා ලියන්න අවසර නැහැ. හරි අහලා තියෙන පිළිවෙලටම ලියන්න. දැන් කවුරු හරි આવුවොත් මහලු කරලා ලිව්වොත් වැරදිද සර්? වැරදි. හැබැයි මෙන්න මෙහෙම නම් කරලා නැත්තම් 49/97 ලියලා එයා නම් කරලා තිබ්බොත් උඩින් මේ පැත්තේ B මේ පැත්තේ A කියලා වැරදි දාන්න බෑ.
ඔයත් දාන්න බෑ. එතකොට ලකුණු දෙන්න. හරි. ලකුණු දෙන්න. එහෙනම් අපි මේක බෙදනවා දෙපැත්තම මම මේක මකලා දාන්නම්. දෙපැත්තම බෙදනවා. ඔයාලා බෙදලා තිබ්බේ කීයෙන් 7න් නේ. 7න් බෙද. 77 7න් බෙදුනට පස්සේ 11යි. හරි හරි ඔයාලා ඒවල තියෙන උත්තර හරි. 49 7න් බෙදුනම 7යි. මොකද්ද පුතේ? 11.7. ඔව් 11.7. හරි එතකොට ඔන්න අනුපාත ගැන අපිට ආයේ නෑ කතා කරන්න. 9 දී තිබ්බනේ පාඩම. 9 දී තිබ්බේ නෑ. 9 දී තිබ්බා රේඛීය ක්‍රමය. ඔය වගේ ක්‍රම ටිකක් තිබ්බා. හැබැයි ඒක ලොකු වැදගත්කමක් නෑ අපිට ඕ ලෙවල් විභාගෙට. අපි 10 දී ඉගෙන ගන්න ප්‍රතිලෝම සමානුපාත කියලා එකක්. ඒකෙන් තමයි ලකුණු 3ක් 2ක් ගණක් આવත් එන්නේ ඒකේ. මේ විදිහේ කොටසක් තමයි අනුපාත වලින් આવත් එන්නේ. ඒක අපිට 6 7 8 දැනුමේ කොට දා ගන්න පුළුවන්. ලොකුවට අර 9 ටික කරාද නැද්ද කියන එක ලොකු වැදගත්කමක් ඇත්තෙම නෑ. හරි. එහෙම වැදගත් තියෙන තැන් එකක්වත් මම ඇතෑරෙන්නේ නෑ. හරිද? මේ ඔයාලා ඔය ඕ ලෙවල් විභාගෙත් තමයි සූදානම් කරන්නේ. හරි. මම අර ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නම් අහපු කෙනාට මේ කොටසත් ඉවර කරන්න. හරි. දැන් ඔන්න අපි ලකුණු මේ වෙනකොට තමයි මේකටත් ලකුණු දෙකක් අපිට දුන්නොත් මේ කොටස හොයනකොට එකයි කියන 49 හොයනකොට එකයි. අයියෝස එකට එකයිද මේ ආදේශිත දෙන්නේ නැද්ද කියලා අහන්න එපා. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන විදිහ හොයාගත්තේ කවදද? මේ ඉගෙන ගත්තේ 8 දී. මේ 8 ඉගෙන ගත්ත එකට ලකුණු දෙකක් වගේ බලාපොරොත්තු වෙන්න එපා. ස්කීම් එකේ සමහර වෙලාවට දෙනවා. මම ගොඩක් වෙලාවට ඉතින් මම හිතන්නේ නැහැ ඒක. දැන් ලකුණු 5යි මෙතන ලකුණු 6යි. මෙයාව සරලම ආකාරයෙන් ලියනකොට 7යි. සමහර වෙලාවට මෙතන ලකුණු දෙකක් දෙයි. ඉන්න මම ඊළඟ කියවලා මම කියන්නම් උඩට ලකුණු 3ක් එනවද නැද්ද කියලා. ඊට B කොටසේ වර්ගඵලයේ සමාන වර්ගඵලයක් ඇති ඍජු කෝණාශ්‍රාකාර පටික බැලලා බිත්ති සැරසිල්ලට එක්කිනීමට අවශ්‍යයි. PS එක්මායිමක් වනසේ මෙම පටික බැල එකතු කළ හැකි ආකාරයෙන් මිනු සහිතව රූපයෙන් දක්වන්න. ගොඩක් වෙලාවට මේ උඩ එකට ලකුණු දෙකක් තව ඒ කියන්නේ ලකුණක් දෙයි තව. මේකේ පොඩි කොටසක් නේ තියෙන්නේ. මේකට ලකුණක් දෙයි. ඒක දෙයි එක්ක මේ 77 49 ලියනවට දෙයි. එහෙම නැත්නම් අර පොඩි කාලයකට ආදේශයට දෙයි. ගොඩක් වෙලාවට මේ 77 49 ලියනවට දීලා සරල කරනවට ලකුණයි. ලකුණු 8ක් දැන් දීලා ඉවරයි. තව ලකුණු දෙකයි දෙන්න තියෙන්නේ. මේ ගණන් වල අන්තිම කොටස අනිවාර්යයෙන් අඳින්න. හරි? ඇඳ දක්වන්න. ওই විදිහට තමයි අන්තිම කොටස එන්නෙම ඒ විදිහට. එතකොට සැලකිලිමත් වෙන්න සැලකිලිමත් සමහර වෙලාවට කියනවා මේක කිව්වනම් එහෙම බිත්තිසරසිල්ල තුල පටියක් වෙන් කරන්න කියලා. මේකෙන් තමයි පටියක් කොහෙන් හරි වෙන් කරන්නේ. දැන් මේකේ පැහැදිලිව කියනවා PS එක්මායිමක් වෙනසේ කෝ PS කෝ PS එක්මායිමක් වනසේ මේ තියෙන්නේ PS මේ. ତොර PS එක්මායිමක් කොහම P ගේ ඉඳන් S ටම වෙනකන් අයිති. හොඳේ මැද කෑල්ලක් එහෙම නෙවෙයි. හරි කෑල්ලක් නෙවෙයි සම්පූර්ණ P ගේ ඉඳන් S ට යනකන් අයිති. PS එක්මායිමක් වනසේ මෙම පටික බැල්ල එකතු කළ හැකි ආකාරයේ B කොටසේ වර්ගඵලය සමාන B කොටසේ වර්ගඵලයේ සමාන ඍජු කෝණාශ්‍රාකාර ඍජු කෝණාශ්‍රයක් අඳින්න දන්නවනේ අපි. එහෙනම් ඔන්න මම ඍජු කෝණාශ්‍රයක් අඳිනවා. ඔන්න ඔහොම කෑල්ලක් එකතු කරනවලු මේක. මේක ඇතුලෙන් වෙන් කරනවා කියවනම් උඩින් අඳින්න. හරි සමා දැන් ඊළඟට ප්‍රශ්න වලට යද්දී බලමුකෝ මම ඒවට ගියාම කියන්නේ. සමහර වෙලාවට කියනවා ඉඩම එයාට ආйти උද්‍යානයක් උද්‍යානයේට තවත් කොටසක් එයා මිලදී ගන්නවා කියන. එතකොට ආන්න අපේ කට්ටිය අඳින උද්‍යානයේ ඇස්සේ කෑල්ල. ඒක මිලදී ගත්තා නම් අල්ලපු ඊටමකින් එපේ ගන්න. ඉතින් මේ පැත්තේ එළියෙන් අඳින්න. හරි? සමහර වෙලාවට කියනවා එයාගේ ඉඩම තුල මල් පාත්‍යක් සැකසීම සඳහා ඍජු කෝණාශ්‍රාකාර කොටසක් වෙන් කරයි කියලා. මේ එළියෙන් අඳිනවා. අල්ලපු ඉඩම් වල ගිහිල්ලා අපිට මල් පාත්‍ය හදන්න පුළුවන්. ගුටි කන්න වෙනවා. හරි ඒක නිසා ඒ ගුටි කන වැඩ කරන්න එපා. ගුටි කන ලස්සන ගණන් තියෙනවා ළමයි මේවා. හරි ලස්සනයි. මම එකක් දෙකක් ඇඳලා පෙන්නන්නම් බෝඩේ. අපි මේක ඉවර කරලිමුකෝ. ඇඳ දක්වන්න ඕනේ ඇඳම. ඇඳා. එතකොට මේ වර්ගඵලයට සමාන. ඒ කියන්නේ A වල වර්ගඵලය. A වල වර්ගඵලය අපිට කීයක් දාවේ 77යි නේ. A වල වර්ගඵලය 77. 77ට සමාන වෙන්න ඕනි. මේ දිග 14යි අපි දන්නවා මේ දිග 14 කියලා අපි දීලා තිබ්බා. එහෙනම් මේක අඳිනවට දෙන්නේ එක ලකුණයි. මෙන්න මේ පළල හොයනවට මෙන්න මේ උස හොයනවට නැත්නම් පළල හොයනවට තමයි ඍජු කෝණාශ්‍රයේ මේ පළල කොටස හොයනවට තමයි අපිට ඉතුරු ලකුණ දෙන්නේ. ඒතකොට අපි දන්නවා 14 වරක් x කියලා මම ගත්තොත් මේ දිග සමාන වෙනවා 77. දෙපැත්තම 14න් බෙදුනම කීයද ආයේ උත්තර? මේ 14 මේ 14 කැපෙනවා x ළඟය කියලාම
නැද්ද උත්තරය? කීයක්ද ආවේ ඒකට? sorry. B කොටසේ වර්ගඵලය සමාන. හරි. මට වැරදුනේ. හරි මට වැරදුනේ. B කොටස මං ගත්තේ A කොටස. A කොටස 77. B කොටස ඇවිල්ලා 49. 49. ඔව්. B කොටසෙන් තමයි. එහෙනම් බෙදලා කියන්නේ. බෙදන විතරයි නේ. මෙතන 49 දාන්න විතරක් තියෙන්නේ. B කොටස 49 තමයි. කීය දෙන්නේ? 7ෙන් කපන්න 7ෙන්. 4 2යි 7යි. 3.5ක් කියලා එනවා right. 3.5ක් කියලා එනවා සෙන්ටිමීටර්. 3.5 සෙන්ටිමීටර්. ඔයතන ලකුණු 2යි ලකුණු 10න් කීයක් තියෙනවද කියලා බලන්න. ඕක තමයි අපි නිතරම ප්‍රැක්ටිස් කරන්න ඕනි. ওই විදිහ ගානක් විභාගෙට තියෙනවා. ලකුණු 10ක් 200න් ලකුණු 10ක් අපි අරගෙන ඉවරයි. ඊට අමතරව කෙටි ප්‍රශ්නයකුත් එනවා විභාගෙට. කෙටි ප්‍රශ්න දෙක තුනකුත් අපි කතා කරා. ඉස්සරහට මම කෙටි ප්‍රශ්න තියෙන ටියුට් එකකුත් දාන්නම්. ඊට පස්සේ මේකට අදාළව තව ටියුට් එකකුත් දාන්නම්. මේවා අපි අමතක නොවෙන්න. දැන් මම භාග ටියුට් එකක් දෙනකොටත් මේකේ ගණන් දෙක තුනක් තියෙනවා. ඒක හිතන්න එපා සර්ට වැරදිලා කියලා. සර්ට වැරදිලා නෙවෙයි. හැම ටියුට් එකක් පාස් ආවම අපි ඉගෙන ගත්ත ගානත් අපි මතක් කරගෙන යන්න ඕනි. නැත්තම් අපි අසාර්ථකයි. ඔව්. සර් මට සර් සීට තෙක් දක්වා ඒවල සර් වෙනස ටිකක් කියන්න පුළුවන් සර් පැටලෙනවා සර් ඒවා. කියලා ඉන්න. ඔය ගොඩාක් මේකට වඩා මේකට මේ කියන්නේ මේ ගණන් වලට වඩා ඔය සිට තෙක් දක්වා කියන ඒවා කුලකවලදී තමයි අපිට මේ මොකද්ද මුණ ගැහෙන්නේ හොඳ එතකොට පහේ සිට මේක මෙහෙම ලියාගත්තා නම් පහේ සිට අපි කිව්වොත් එහෙම පහේ සිට 10 දක්වා කියන පහේ සිට 10 දක්වා කිව්වොත් පහත් අයිති පහේ සිටනේ 10 දක්වා ඊට පස්සේ ඉන්න පහේ සිට 10 දක්වා කිව්වොත් පහත් අයිති 10ත් අයිති ඔය දක්වා එක මම නැවත කියන්නම් ආයේ මට මෙන්න මේව පැහැදිලි කරන්න දෙන්න ඉස්සෙල්ලම පහත් 10ත් අතර කිව්වොත් මේක ලියා ගන්න පහත් 10ත් අතර කියන එක ලියා ගන්න ඔය අපැහැදිලි කියපු කෙනා ලියා ගන්න පහත් අනිත් අය ලියා ගත්තට කමන්න පහත් 10ත් අතර කිව්වොත් 5 අයිතිත් නෑ 10 අයිතිත් නෑ පහත් 10ත් අතර කිව්වොත් 5 අයිතිත් නෑ 10 අයිතිත් නෑ ඔව් 6 7 8 9 තමයි අයිති එක හරි ඒකට උත්තරත් ඒවල තියෙනවා 5 සිට නෑ 5 සහ 10 අතර කිව්වොත් ඒ ඊට පස්සේ 5 සිට 10 තෙක් කිව්වොත් 5 සිට 10 තෙක් කිව්වොත් 5ත් අයිති 10ත් අයිති 5 සිට 10 තෙක් කිව්වොත් මටත් වැඩි සිංහල බෑ හොඳේ 5 සිට 10 තෙක් කිව්වොත් 5ත් අයිති 10ත් අයිති එතකොට 5 සිට 10 දක්වා කිව්වම මම මේ උපරිම මතකයෙන් මම මේ කියන්නේ 5 සිට කොහොම 5 අයිති 10 දක්වා කොහොම 10 අයිති නෑ 5 සිට 10 දක්වා කොහොම 5 අයිති හැබැයි 10 අයිති නෑ මට මතක විදියට ඒකත් ලියා ගන්න වෙනසක් වුණොත් මං කියනවා ඒ වචන ටික නේද දෙන්නේ අපිට ඒ වචන ටික නේද ඕක අපි නැවත නෙවෙයි ඕක අරගේ වෙනසක් වුණොත් මං කියනවා මට මතකේ හරි මං හිතන්නේ මතක විදියට නිවැරදි හැබැයි අපිට ඕක ගොඩාක් පාවිච්චි වෙනවා උත්තරය ඔපිට කියනත් එහෙම තමයි වෙලා තිබ්බේ 5 සිට 10 තෙක් කියලා මම නෑ 5 10 අතර කියපු ගමන් එයාට අක් ගාලා 6 7 8 9 කියලා උත්තරේ වෙනවා ඔය මේ කුලක වලට තමයි ඔය අයිති වෙන්නේ ගොඩාක් කුලක වලදී තමයි අපිට ඕවා මුණ ගැහෙන්නේ මෙතනදී නම් ඒවා හම්බෙන්නේ නැහැ එහෙම තැනක් තිබ්බේ නැහැ නේද පුතේ මේක මම ඔය ප්‍රශ්නේ අහපු පුතා මේකේ කොහෙවත් තිබ්බේ නැහැ නේ එහෙම එකක් ටෙක් දක්වා නෑ සර් කලින් ගණන් වල අමාරු හින්දා ඇහුවේ කලින් කරපු පාඩම් වල අපිට ආය හම්බ වෙනවා අපිට කුලක වගේ පාඩම් වලදී ඕව හම්බ වෙනවා කුලක වගේ පාඩම් වලදී අපිටත් හම්බ වෙනවා මුලින් ඉඳන් රයිට් මුලින් ඉඳන් කියන්නේ ඉස්සලම කිව්වා පුතේ මම 5ත් 10ත් අතර කියන්නේ හරි 5ත් 10ත් අතර කියන්නේ එතකොට 5යි 10යි ඔව් ඔව් රෙකෝඩින් එක වන්න පුළුවන්ද රෙකෝඩින් එක එවනවා පුතේ එහෙම තාම මේ එවන්නේ නැහැ කියලා එකක් නැහැ
සර් මේ ගෲප් එකට නේද? කලින් නම් මම YouTube නේ දැම්මේ. YouTube දාලා ඒ link එක දාන්න. ඒක මම පොඩ්ඩක් ලක්ෂී සර්ත් එක්ක හැබැයි කතා කරන්න ඕනි. ඒ නැතත් මේ නාසකේ link එක තියෙනවා. එහෙම ප්‍රශ්නයක් නැහැ හොඳ. නාසකේ හරි ඒ අර link එකම තියෙනවා. මේ සමහරට Gmail එකකින් ගිහිල්ලා බලන්න පුළුවන් වෙන්න අරගේ ටික් කරාම බලන්න කොහොමද ලේසි? YouTube එකෙන් බලන එක ලේසිද? ලේසි. ඒක මම පොඩ්ඩක් කතා කරලා දැනුවත් කිරීමක් කරන්න බලන්නම්කෝ. මේකත් මම දාන්නම්කෝ. ප්‍රශ්නයක් නැහැ දැන් මේ. ඊළඟට නැත්තම් චෝදනාවක් කරනවා දැන් වෙබ්සයිට් එක අස්සට දාන්න එපා ඒව. කලින් ඒවත් එක්ක ඒ ටික දාන්න. එතකොටත් තියෙනවා. මම ඔයාලා අපේ group ටික තියෙනවානේ අපේ group හතරට දාන්න. මම අද දැන් link එකම දැම්මේ නැහැ මේ කොහෙට. ලක්ෂී ෂෙයා කරත් දන්නේ නැහැ. මම දැම්මේ නැහැ. right. මේ මම කියන්න ගියේ මේ ගණන් වල ඔන්න එක අවුරුද්දක ආව මේ විදි ගාන. හරි ගාන ගත්තා. අවුරුද්ද කියන්නේ මොඩල් පේපර් එක තිබ්බ ගාන. හොඳයි. මට ඔයාලා කියන්නකෝ මොකද්ද ඇඳෙන්න ඕනේ කියන්නේ. මෙන්න මෙහෙම තිබ්බා ළමයි කෙහෙල්වත්. නෑ. මෙහෙම තිබ්බ ඉඩමක්. හරි ඉඩමක් තිබ්බා. ඒ ගානේ මෙන්න මේ හරිය ඇඳලා තිබ්බා. ඔන්න ඔහොම ඇඳලා තිබ්බා. මේ ගේට්ටුවක්. තමයි ගේට්ටුවක්. හරි ගේට්ටුවක් තිබ්බා. ඊට පස්සේ මේකේ කොයි හරි මෙන්න මෙහෙම කෑල්ලක තිබ්බා. මෙන්න මේ වගේ කෑල්ලක තිබ්බා. ඔන්න ඔය වගේ කෑල්ලක තිබ්බා පොකුණක්. මෙයා ඍජුකෝණී ත්‍රිකෝණයක් ආකාර ඍජුකෝණී විදිහට දැන් මේවා ඍජුකෝණනේ. හරි ඍජුකෝණී ත්‍රිකෝණයක ආකාරයේ කොටසක මේ කෙහෙල් වවන්න යනවා. කෙහෙල් වවන්න යනවා. ඒකේ කියලා තිබ්බා මේ BC කියන පාදේ එක පාදයක් වෙන්න ඕනි ඍජුකෝණී ත්‍රිකෝණ. BC කියන එක පාදයක් විය යුතුයි ඍජුකෝණී ත්‍රිකෝණී කියලා දීලා තියෙනවා. අනිත් පාදය කොහේ තියෙන්න ඕනද කියන එක දීලා තිබුණා. මේ කිව්වේ BC එක් පාදයක් වනසේ මෙම ඉඩම තුල ඍජුකෝණී ත්‍රිකෝණයක ආකාරයේ කෙහෙල් වැවීමට තීරණය කර ඇත. ඒකේ දල සටහනක් අදින්න තිබ්බා. ඒකේ දල සටහනක් අදින්න කියලා තිබ්බා. හරි පැහැදිලිද? මේ විදිහේ ඉඩම මෙතන පොකුණක් ඒක අපිට අහුවේ හරි ඉස්සර ගාන අහුවේ මම කියන්නේ අපි අවධානය දෙන්න ඕනේ. එතකොට මේකේ මේ ඉඩමේ කෙහෙල් වවන්න යනවා ඍජුකෝණී ත්‍රිකෝණයක ආකාරයෙන් කෙහෙල් වවන්න යනවා කියලා තමයි දීලා. එතකොට පළවෙනි මොකක්ද පළවෙනි දේ මෙයාගේ ඉඩම තමයි මේ. මේ ඉඩමෙන් මේ එළියේ වවන්න යන්න බෑනේ. දැන් මෙහෙමත් අඳපුවා හිටියා. ඕන් ඍජුකෝණී ත්‍රිකෝණ. දැන් පුළුවන්ද මේක අල්ලපු ඉඩමන්නේ. අල්ලපු ඉඩමක ගිහිල්ලා කෙහෙල් හදන්න පුළුවන්. මුටි කන්න කියන්නේ නේද? ඊට පස්සේ ප්‍රශ්නේ අර මිනිස්සු යනවා අර මගුරක් අරගෙන දෙන්නත් කොට යකෝ මේ මගේ පැත්තේ ආය කෙහෙල් වවන්න වෙන්නේ නැහැ. වලහාරද්දි හරි. හම්බෙලා ඉවරයි ෂොට් එක. ඒ නිසා මිලදී ගන්නෑ මෙයා. මිලදී ගන්නෑ කෙහෙල් වත්තක් ගන්නෑ. මෙයාගේ ඉඩමේ තමයි කෙහෙල් වවන්න යන්නේ. එහෙනම් අල්ලපු ඉඩම් අල්ලන්න යන්න එපා. හරිද? ඊට පස්සේ මට කියන්න මම අඳිනවා මෙහෙම මේ ගේට්ටුව දැන් අපි. එක සමහර ළමයි යන්න මෙහෙම. හරි? ඔන්න යාළගේ ත්‍රිකෝණේ. සමහර අය යන්න මෙහෙම. මෙන්න යාළගේ. මම මෙන්න මේ පැත්තේ අඳපු ත්‍රිකෝණයට 1 කියලා දානවා. මේ පැත්තේ මේ අනිත් ත්‍රිකෝණයට 2 කියලා. ඒ කියන්නේ මෙහෙම එක ත්‍රිකෝණයක් මෙහෙම. හරි? අනිත් ත්‍රිකෝණෙ මෙහෙම. මට කියන්නකො 1ද 2ද අඳින්න ඕනේ කියලා. ඔයාලා හිතන්නේ 1 කියන අය 1. මෙන්න මේ ත්‍රිකෝණේ කියන අය 1 කියලා දාන්න. 2 කියලා මෙන්න මේ ත්‍රිකෝණේ තමයි ඉස්සරහින් දෙන්න ඕනි කියන අය 2 කියලා උත්තරේ දාන්න. 1ද 2ද 49ක් ඉන්නවා මම නැතුව 48ක් ඉන්නවා මට උත්තර 48ක් ඕන. මම කියන එක ලියාගෙන පාස් වෙන්න පුළුවන් නම් හරි. රූපයට හම්බෙන එක ලකුණ ගැන තමයි උතන තීරණය වෙන්නේ. අනිත් එක ප්‍රශ්නයක් නැහැ කියන්නේ. උස කියන එක මේ පැත්ත දිග හොයන්න එපා. ඒ දිග හොයන එක කොහෙන් හෙව්වත් ඒ ලකුණ දුන්නා. හැබැයි මේ අඳින රූපයට හම්බෙන ලකුණ දුන්නේ නැහැ. ගොඩක් අය කියනවා මම දැන් ඔය කියපු ගාන අහගෙන නම් හිටියේ. කවුද? නෙත්මි ඉන්නවා. ඊට පස්සේ කවිෂා ඉන්නවා 71 කවිෂා කියලා ඉන්නවා.
ඊට පස්සේ ඕකට අන්තිම මොහොතේ කවුරු හරි එකතු වුණා. විරුද්ධයා ඉන්නවා. එයි ඒ පාර කට්ටිය ගොඩක් ඉන්නවා මේ පැත්තේ. දිතුමි ඉන්නවා. මම මේ නම් කියාගෙන යන්නේ සසිඳු ඉන්නවා. මේ නම් කිව්වේ මම එක කියලා කියපුවා. මම එයාලගෙන් අහනවා. මම එයාලගෙන් එක කියපුවාගෙන් අහනවා. මෙතන ගේට්ටුව තිබ්බනම් ගේට්ටුවෙන් එන වාහනේ එන්නේ කෙහෙල් පඳුරු අස්සෙන් රිංගගෙනද මොකද්ද ඔය අමතකුනේ බාන්න පොඩි දෙයක් ලකුණු නෑ. හැබැයි ඔයාලා හිතනවාද ගෙදර එනකම්ම මේක වරද්දලා මේ ආවේ කියලා? මෙතන තිබ්බ ගේට්ටුව. මේ තිබ්බ ගේට්ටුවේ අපි මෙතන ගේට්ටුවෙන් එන එක කෙහෙල් පඳුරු අස්සෙන් පැනගෙන ඇවිල්ලා එන්න ඕනේ ඉඩම. දැන් ඔයාලගේ ඉඩම නම් ඕක ඔහොම හදනවද? ගේට ඉස්සරහින් තියෙන මේ ගේට්ටුව හදලා එතන ඉස්සරහින් පිටවගෙන යන කෙහෙල් පඳුරු ටිකක් නෑ. මේක වැරදි. එක නෙවෙයි උත්තරේ දෙක ගොඩක් බහුතරයක් දෙනා දෙක කියලා කිව්වා. ඔන්න ඔය වගේ තැන් අපිව රවට්ටනවා විභාගෙත්. ඔය වගේ තැන් වලදී අපිව රවට්ටනවා. දෙන්නම් උඹලට බැස්ටිය කියලා දෙන තැන් තමයි ඔය. නැත්නම් මේ වගේ බේරෙන්න ඕනේ අපි. ඔය ගණන් නෙවෙයි ඇත්තටම ගණන් නෙවෙයි නෝ සිංහල බෑ. මටත් බෑ සිංහල. මේ ඔයාලට බෑ. හරි මට වඩා ඔයාලට. ඒතර මේ සිංහල තේරෙන්න ඕනේ. මෙතන ගේට්ටුව තිබ්බා. ඉතින් ගේට්ටුවෙන් එන්න තියෙන්න බෑ. ගේට්ටුවෙන් එන්න තිබ්බා. ඒතර ගේට් මේ පැත්තට කෙහෙල් පඳුරු මේ ත්‍රිකෝණාකාරව කෙහෙල් හැදුවම කෙහෙල් පඳුරු අස්සෙන් එන්න ඕනේ නේ. ඒක නිසා දෙක කියන උත්තරේ තමයි නිවැරදි. ඊට පස්සේ මේ උසා පිට මේ දිග BC දිග අපි දැනගෙන හිටියා. මෙන්න මේ දිග හොයා ගන්න ඕනේ. ඒක හොයන්න තමයි තියෙන්නේ. හරි ඔය ඉතින් ඔය එක උදාහරණ. හරි ඔය උදාහරණ මේ ඊට පස්සේ ආයෙ දීලා තිබ්බා පිට්ටනියක් වටේ පිට්ටනියක වටේ මන්තිරු හදන ඒවා. හරි ඔය විදිය එක ඒ කියන්නේ එක්කෝ ඉඩමට කැලලක් එකතු වෙනවා එක්කෝ ඉඩම තුල යම් සිද්ධියක් වෙනවා. හරි එතකොට මේක කෙහෙල් වැව්වේ ඉඩමස්සේ. බලන්න ඉඩමස්සේ කෙහෙල් වවනකොට මෙන්න මේ ගේට්ටුව අවහිර වුණොත් ලකුණු නැහැ. ගේට්ටුව අවහිර වුණොත් ලකුණු. හරි ඒකේ මොකක් හරි වචනයක් දීලා තිබ්බයි මම මේ වචනේ කිව්වේ නැහැ හොඳ. ඔව් කියන්නකො. එතකොට ගේට්ටුවට මෙහායින් ඇන්දොත් එහෙම කමක් නැද්ද? ගේට්ටුව දැන් ඒකත් හොඳයි. ඒක එහෙමත් හිතියලා. දැන් එයාලා හිතුවා දැන් මෙහෙම අඳිනවා. ගේට්ටුවනේ අවහිර වෙන්නේ නැත්තේ දෙන්නම් මෙහෙම. හොඳ ප්‍රශ්නයක් ඇහුවා. දෙන්නම් ඔහොම කියලා ඔහොම ඇඳලා දැන් කිව්වා. ඒත් ලකුණු නෑ. ඇයි එතකොට මේ දැන් අපි හොයනවානේ දෙකෙන් එක වැඩි කිරීම BC වැඩි කිරීම මෙතන මේ දිග අපි x නම් මේ x හොයාගත්තට පස්සේ ඒක සමානයි කියලා වර්ගඵලය මේකේ තිබ්බා. දැන් ඉස්සෙල්ලා අපිට තිබ්බේ වර්ගඵලය අරගේ 77යි කියලා තිබ්බේ. ඒ වගේ මේකෙත් වර්ගඵලය අපි දැනගෙන හිටියා. හරි වර්ගඵලය දැනගෙන හිටියා. මම මේ නිකන් ගණන් ගාන හම්බේ අපිට. මේ 77යි කියලා ඔය විදිහට දීලා තිබ්බා. එතකොට මේ x වලගේ හොයනකොට පුතේ මෙතන ත්‍රිකෝ මේ ගේට්ටුව තිබ්බේ හරි මැද. මේ ගේට්ටුව පනිනවා මේ. පැහැදිලිද මං කියන්නේ? දැන් ඔයා රූපෙ මෙහෙම ඇඳට අපි x වලගේ හොයාගත්තම x වලගේ ඉන්නේ මේ ගේට්ටුවට මේ පැත්තේ තනක්. එතකොට අපි මේ ඇඳ දල සටහන වැරදි. දල සටහන මෙහෙට යන්න ඕන. ඒකත් ඔයාලට එතකොට උපකල්පනය කරන්න වෙනවා. හරිද? දැන් අපි හිතමුකෝ x වලට එන උත්තරේ 20යි කියලා. උදාහරණයක් x වලගේ එන 20යි කියලා. හැබැයි මෙතන ඉඳන් මේ ගේට්ටුවට තියෙන දුර මේ ගේට්ටුවේ හරි මැදට තියෙන දුර 17යි. එහෙනම් 20ක් වෙන්න නම් x වල දිග මෙහෙට යනකම් තියෙනවා. හරි ඒතකොට අරක ඇඳක් ලකුණු නැහැ. ලකුණු නැහැ. ඔය වගේ තැන් වලින් අපි ගැලවෙමු. අපි ওই විදිහ ගණන් හදනවා. බය වෙන්න එපා. ඔයාලට විභාගෙට එන ගාන වගේ ගානක්. ඒක මම ස්ථිර කරනවා. ඔයාලට එන ගාන වගේ ගානක් අනිවාර්යෙන් අපි විභාගෙදී හදලා යන්න. විභාගෙට කලින් අපි ගාන වගේ ගානක් හදලා යන්නේ. හැබැයි අංක ටික මට දෙන්න බෑ. හරි කොච්චර අපි ගණන් හදලා ගියත් අන්තිමට අපි කල්ලා යන්නේ මෙන්න මේ විදිහ ಜಾති ගානක් මේ සැරේ එන්නේ කියනකොට ඒක එයි. හැබැයි අංක ටික මට දෙන්න බෑ. එහෙනම් පේපරේ අරගෙන එන හොරෙන් අරන් එන්න වෙනවා. ඊට පස්සේ මට හිරේ යන්න වෙනවා. එහෙම බෑ. හරි. අංක ටික කියන්නේ මේවා තනියෙන් සුළු කරගන්න පුළුවන් වෙනවා. පොකුණ අවිහිරයක් නෑ පුතේ. පොකුණ මෙන්න මෙහෙ තිබ්බේ. පොකුණ මෙතනනේ තිබ්බේ. අවුද්දාල් දින පොකුණ අවිහිරයි. මෙහෙම තමයි අර ටිකෝ. ඕන් මෙතන ගේට්ටු. ඉතින් මෙයා ඊඩමට මෙහෙට එනකොට මේ වගේ මොනාවක් නැහැ මෙතන තිබ්බා පොකුණ මෙතන තියෙනවා කෙහෙල් වගා. නේ? එයාට ඕන මේ හරියෙන් ගේකුත් අටව ගත්තා නම් මේ පැත්තේ කෙහෙල් වගා මේ පැත්තේ පොකුණ. පොකුණ අවිහිරයක් නැහැ. පොකුණ නැහැ. ප්‍රශ්නේ නැහැ. පොකුණ මෙන්න මේ මුල්ලක තිබ්බේ. පොකුණ දැනෙන්නේ නැහැ. ගාන හදද්දී අපි කතා කරමු. මේ විදිය ගානක් තියෙනවා. ඉතින් මම කියන්නේ උත්සාහ කරේ දැන් ওই ගාන ගැන ගොඩාක් හිතන්න එපා.
ওই විදිය নানা ප්‍රකාර ගණන් අපිට වරද්දන්න දෙන ගණන් අපිට හම් වෙනවා. අපි මෙන්න මේක කතා කරලා මේ ගාන අපි කතා කරලා අපි යනවා භාගවත. මේක අපි එදා කතා කරේ නෑ නේද? මම කතා කරා වගේ මතකයක් තියෙනවා. ඔය ගාන හදන්න හදන අතරට මේකත් අහගන්න. උපදේශක් අහනවා නම කියන්නේ. Facebook Instagram කියන පැති නැල්ලු. හරි Facebook Instagram කියන පැති නැල්ලු. හැබැයි මේ online money කියන පැත්ත follow කරනවලු. හැබැයි මේකට තදබල විරෝධයක් ඇවිල්ලා තියෙනවා ගෙදර. right මම මෙහෙම කියන්නම් පුතේ. අපේ ලංකාවේ මේ වෙනකොට ලංකාව ගත්තාම ගොඩක් උගත්තු රට හැර යන. ඒක තමයි මේ සත්‍ය කතාව. හරි සත්‍ය කතාව ගොඩක් උගත්තු රට හැර යනවා රටේ දැන් තියෙන ආර්ථිකය සහ වාතාවරණයත් එක්ක. හරි ඒක ඇත්තම කතාව. ඒතර මම දන්න ඩිරෙක්ටර්ස්ලා ඉන්නවා. හරි. එතකොට එයාලා ගොඩක් කට්ටිය ડોක්ටර්ස්ලා ඉන්නවා. එයාලා ගොඩක් අය මේ වෙනකොට රටින් යන්න ඇප්ලයි කරලා රට හැර යන එක පදිංචියට ස්ථීරව හැර යන එක ආරම්භලා තියෙනවා. හරි. ඉතින් ඒකත් එක්ක කියන්නේ අපිට වගකීමක් බාර වෙනවා ඉදිරි සමාජයක් වෙනස් කරන්න වෙනවා අපිට. මේ යන විදිහට ගියොත් මේ රට යන අත හොඳ නැහැ. ඇත්තටම අපි ඊළඟට කියන්නේ ඡන්දයක් වුණත් දෙනකොට අර පක්ෂපාත ભેදයකින් තොරව උගත්තු ටිකක් තෝරගත්තේ නැත්තම් තමන්ගේ අර මඩිය තර කරගන්න එක මිසක් රටට මොකද වෙන්නේ කියන එක මේ මිනිස්සුන්ට වැඩක් නැහැ. ඉතින් ඔය ඔන්ලයින් පැත්ත ගැන කතා කරනකොට මගේ මිතුරෝ ඉන්නවා අපිත් එක්ක හිටපු අය. දැනට උපාධියක්වත් නැහැ. අපි උපාධියකුත් ඉවර කළා. මගේ උපාධිය තියෙන්නේ mathematics and computing කැලලක් මගේ එල්ලිලා තියෙනවා. maths සහ පරිගණකකරණයේ පැත්ත මම ඉගෙන ගන්නවා. හැබැයි ගෙදර මිලා සල්ලි හම්බ කරන පිරිසක් ඉන්නවා ඔය අතර. හරි. අපිත් එක්ක හිටපු මගේ යාළුවෙක් ඉන්නවා. එයා දැන්ට ගේ හදලා ඉවරයි. කාර් එකක් තියෙනවා. ෆ්‍රී වීල් එකක් ගත්තා, බයිසිකලයක් ගත්තා, ජොබ් එකක් නැහැ. දැන් ජොබ් එකක් තියෙන අපි ඒ ටික කරගන්න එක ප්‍රශ්නයක් නෑ. හැබැයි ජොබ් එකක් නැති එයා ගේ හදලා ඉවරයි. කාර් එකක් අරගෙන තියෙනවා. ෆ්‍රී වීල් එකක් ගත්තා මනුස්සයා, බයිසිකලයකුත් තියෙනවා. ඔගේ හොඳ යා. ඒත් එයා කරන්නේ ඔන්ලයින් පැත්ත තමයි, ඔන්ලයින් මනි කියන පැත්ත තමයි කරන්නේ. ඒතර මේ අපි ඉගෙන ගත්තත් නැතත් අවසානයේ හැම කෙනාගේම ටාගට් එක පැත්තකින් සල්ලි. මොකද ජීවත් වෙන්න සල්ලි ඕන. ඒතර ඔය අම්මලා දෙන උපදේශ දෙන්නේ දැම්මෝවට පුරු වෙන්න එපා කියන අර මෙහෙම මතයක් තියෙනවා. සල්ලි අත ගන්න ගත්තට පස්සේ ඉගෙන ගන්න හිතෙන්නේ. සල්ලි අත ගන්න ගත්තට පස්සේ ඉගෙන ගන්න හිතෙන්නේ නැහැ කියලා මතයක් තියෙන එක ඇත්ත. දැන් ගිය අවුරුද්දේ කොරෝනාත් එක්ක O level batch එකට යනකොට මා උගන්වන පාසලේ ළමයි දෙන්නේ O level වත් ලියන්න ආවේ නැහැ. හේතුව ඒ ළමයි අර කොරෝනා වලට වහලා තිබ්බ දවස්වල ගියා කොළඹ මොන හරි කම්පැනි එක වැඩට. ගියාමයි උන් දෙන්න ආයේ විභාගයවත් ලියන්න ආවේ. ඔය தත්ත්වයට බයේ තමයි අම්මා තාත්තා එපා කියලා කියන්නේ. දැන් මගෙන් අහලා තියෙන්නේ මේක නවත්ත ගන්න ක්‍රමයක්. මම මේක නවත්ත ගන්න කියලා නෙවෙයි කියන්නේ. ඔය ගාන හතරන අතරට අහගන්න. මම කියන්නේ ඔය ඔන්ලයින් මනි පැත්ත නවත්තන්න කියලා නෙවෙයි. හැබැයි Facebook වලට ඇබ්බැහි වෙනවා නම් ඒක ප්‍රශ්නයක්. ඒක මම හිතන්නේ ළමයට විතරක් නෙවෙයි ඒක අපිටත් ප්‍රශ්නයක් සමහර වෙලාවට. හරි කියන්නේ සමහර රටවල් ඒවා තහනම් කරන්න හේතුව අර උදකලා වෙනවා. මිනිස්සු උදකලා වෙනවා. අර උඩට පල්ලයට ඕපදුපු බල ඉන්න එක. දැන් නම් ඔය Facebook වලින් ලොකු හානියක් වෙන්නේ නැහැ. මොකද දැන් අර තේරුම් අරන් තමයි බලන පිරිසක් ඉන්නේ. ඉස්සර ඕක මුල් කාලේ අප්පා. එතකොට මම ගත්තොත් මමත් 11 වසරේ වෙත. හරි. ඒතර ඔයාලට වැඩිය අවුරුදු දෙකක් විතර ඒ කියන්නේ ඒ කාලේ Facebook එනකොට නිකන් Facebook account එකක් දැන් මම ඉස්සෙල්ලාම Facebook account එකක් හදලා ඒක තියාගෙන හිටියේ හරිම හොරේ. මොකද මමත් ඔය IT පැත්තට සැහෙන්න ආස කරපු කෙනෙක්. ඉතින් ඒ 12 වසරේ 13 ඉඳි Facebook කියන එක අර හැදුවට පාවිච්චි කරන්නෙත් නෑ එහෙම හැබැයි හැදුවා. එයි දැන් මේක මේ මොකද්ද කියලා බලන්න. ඒ කාලේ නිවුස් යන්නේ මා Facebook නිසා දිවි නසා ගනි.
Facebook සාදයකදී මෙන්න මෙච්චරක් අත්අඩංගුවට. Facebook නිසා තමයි මේ ටැබ්ලට් අනම්මනම් කුරුත් එක්ක මෙන්න මේ තරුණ ළමයි පිරිසක් අත්අඩංගුවට. හරි Facebook නිසා මොනවාද? අර දෙදරුපියෙක් ඔන්න ගෑන් ළමෙක් එක්ක යාළු වෙලා එහෙම සිටි. ඔය වගේ කතන්දර තමයි අහුවේ. ඉතින් ජීවිතේ ජය ගන්න ඉගෙන ගන්නම ඕනි නෑ. ඉගෙන ගන්නවා කියන එකේ දෙපැත්තක් දකිනවා මම. අර අපි අම්මට තාත්තට සලකන්නේ නැත්නම් ඌ කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ. නේද? ගොඩාක් ලොකු ලොක්කොන්ගේ ළමයිගේ අම්මලා තාත්තලා ඉන්නවා මේ ඉන්නේ මහලු මඩක්. එහෙම වැඩක් නෑ. ඒක ඉගෙනගෙන නෑ. ඒතකොට සාර ධර්ම ඒවත් එක්ක යන්න ඕනේ. ඒවත් එක්ක යන ගමනක් අපි යන්න ඕනේ. එහෙම නැත්නම් අසාර්ථකයි. ඉතින් ඔන්ලයින් මනි පැත්ත හදාරන්න. හරි. හැබැයි හොරගම් කරන්න ඉගෙන ගන්න එපා. කියන්නේ හොර ක්‍රමයකට නෙවෙයි කියන්නේ. මොකද කියන්නේ නීති විරෝධී වැඩ කරන්න එපා. ඔන්ලයින් මනි පැත්ත හදාරන්න. මොනවාද යුතේරියම් ඊට පස්සේ ඔය වගේ ඒවා තියෙනවා. ඒවත් එක්ක ගනුදෙනු කරලා මුදල් උපයන්න පුළුවන්. හරි. අද වෙනකොට අර බිට්කොයින් එකක 2010 බිට්කොයින් එකක් අරගෙන තිබ්බනම් පුතේ බිට්කොයින් එකේ වටිනාකම රුපියල් 10යි. 2010 රුපියල් 10යි බිට්කොයින් එක. හිතන්න බිට්කොයින් 10ක් මම අරන් දාලා තිබ්බනම් එදා 2010 එදා අරන් දාලා තිබ්බනම් අද බිට්කොයින් එකක් 154ක් වෙනවා. එක බිට්කොයින් එක. බිට්කොයින් 10ක් අරන් දාලා තිබ්බනම් ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මම දැක්කා මේ ළමෙක් 11 වසරේ ඉන්න ළමෙක් Facebook එකේම යන සාකච්ඡාවකදී කියනවා. එයා 11 වසරේ දැන්. එයා ආරාධනා කරන උපාධිධාරීන්ට එයා ඉගෙනගෙන නැහැ හරියට. ඒ කියන්නේ ඉගෙනගෙන නැහැ කියන්නේ එයා ඉගෙනගෙන තියෙනවා අර ඔන්ලයින් පැත්ත. හැබැයි එයා O level කොට දාලා නේ. අම්මා තාත්තා දෙන්නම ගුරුවරු. අම්මා තාත්තා දෙන්නම ගුරුවරු. එයා කියන කතාව. ඉතින් ගුරුවරයෙක්ගේ ළමයෙක් ඉගෙන ගන්න ඕනි කියලා එහෙම මතයක් තියෙනවා. නේ ගුරුවරයෙක්ගේ ළමයි සාමාන්‍ය ඉගෙන ගන්න. ඉතින් එයා හැබැයි ආස කරලා තියෙන අර පැත්තට. ඉතින් එයා ආරාධනා කරනවා උපාධිධාරී රැකියා නැහැ කියන උපාධිධාරී ටැලන්ට් එකක් තියෙන උපාධිධාරීන්ට ආරාධනා කරන එයා කම්පැනියක් ආරම්භ කරනවා. ඒකේ එයා ජොබ් දෙනවා. ඊට පස්සේ තනියෙන් ඒක පටන් ගන්න. එතකන් එයා ගාව වැඩ කරන්න එන්නේ. ඒ වගේ මොකක්ද ජීවිතේ ජයගත්තා ඉන්නේ. හරි ජීවිතේ ජයගත්තා ඉන්නවා. ඔය එක කතාවක් විතරයි ඔය කිව්වේ. ජීවිතේ ජය ගන්න ඉගෙනීම කියන එක ඕනි. හැබැයි කියන්නේ ගණන් වලට දක්ෂයෙක් වෙන්න ඕනි එහෙම නෙවෙයි. අපි ජීවිතේ ජය ගන්න ඉගෙන ගන්න. හරි? ඒතකොට ඒක අත්දැකීම් තුලින් ඉගෙන ගන්න වෙන්න පුළුවන්. ඔය එක පැත්තක් වෙන්නදී ඕපන් වෙලා තියෙන්නේ. ඒකට හැබැයි ඇබ්බැහි වෙන්න එපා. මම දන්නවා සාමාන්‍යයෙන් පරිගණක පැත්ත. හරි? පරිගණක පැත්ත ගියාම පැය ගානේ යනවා දැනෙන්නේ නැහැ. මම ගත්තොත් මම දැන් ඊයේ ඔයාලගේ ටියුට් සනම්මන ඊට පස්සේ මේ වීඩියෝ එඩිට් කරන්නේ ඕවත් එක්ක ඉඳලා රෑ 2:00 පාන්දර 2:00 නිදා ගන්න. මට මේ වෙලාව ගියා දැනුන්නේ නැහැ. ඒක හැටි. ඒතර ඔයාලගේ වයසත් එක්ක අම්මලා තාත්තලා බලාපොරොත්තු වෙන අනිවාර්යෙන් O level වලිය ගොඩ දාගන්න. මොකද අපි හැමතිස්සෙම දෙපැත්තක් බලන්නත් එපා. O level කොට දා ගන්න ඕනේ, A level කොට දා ගන්න. නැත්තම් ලංකාවේ රැකියාවක් ගන්න. දේශපාලනයට වැඩ කරත් රැකියාවක් ගන්න බෑ O level නැත්තම්. විශේෂයෙන් මම එදත් කිව්වා සිංහල ගන්න. ඒ දෙකට C දෙකක් නැතුව පාස් වුණා. වැඩක් නෑ. මේ කවදාවත් ජොබ් එකක් ගන්න බෑ. අර මේ මොකද්ද දේශපාලනයට වැඩ කරලා ජොබ් එකක් ගත්තත් ස්ථිර කරන්නේ. කවදා හරි ස්ථිර කරන්න ආය විභාගයේ ලියන්න වෙනවා. ඔය ටික තමයි මට ඔය ඔන්ලයින් ගැන කියන්න තියෙන්නේ. මම ඒකට මොනවාද බාධා කරන්නේ අපේ දැන් අපේ ගත්තොත් ඒ කියන්නේ මගේ කියන්න පුළුවන් පවුලේ අය ඉන්නවා කියන්නේ අක්කලාගේ අයියලාගේ පුතාලා ඉන්නවා දැන් 6 ඉන්නවා නෑ සෝරි 7 ඉන්නවා 8 ඉන්නවා 9 ඉන්නවා තුන් දෙනාම ගණන් ක්ලාස් කොල්ලෝ තුනක් ඉන්නවා 6 7 9 නෑ 7 8 9 එතකොට මේ තුන් දෙනාම දැන් මේ වෙනකොට YouTube channel 3ක් කරගෙන යනවා. ඉතින් ඒකට කවුරුත් බාධාවක් කරේ නෑ. හරි මැත්ස් ප්‍රශ්න වලට අමතරව ඒ වගේ ප්‍රශ්න මට කතා කරලා අහනවා. මේක කොහොමද මේක කොහොමද? ඉතින් ඒක කරගෙන යනවා. සමහරට අවුරුදු 10ක් යනකොට එයාලා අවුට් වෙන කාලයක් යනකොට එයාලගේ YouTube channel එක පරණ වෙලා තියෙනවා එච්චර කාලයක්. නේද? සාමාන්‍ය මාසෙට එක වීඩියෝ එකක්වත් දැම්මොත් මාස ගානක් එක්ක ලොකු වීඩියෝස් සංඛ්‍යාවක් තියෙනවා. ඒවා පැත්තක් හැදිලා තියෙනවා. ඉතින් මේ පැති හදාගන්න හැබැයි වෙන්න එපා. හැබැයි වෙන්න එපා. මොකද මේකටත් යම් සම්බර තාවක් දෙන්න. හරි. අපි අංගානට වෙලාව ඇති. ගොඩක් අය උත්තරේ හොඳයි. හොඳයි ජීවිතේ ජය ගන්න. රූපේ දැක්වෙන්නේ ABCD ඍජුරෝණාසාකාර හැඩති කොටසකින්ද එයට යාව ඇති BEC කේන්ද්‍රික කන්න හැඩති කොටසකින් සම්බන්ධිත ඉඩමක් ගැන කියන්නේ. ABCD ඍජුරෝණාසාකාර කොටසේ වර්ගඵලය සොයන්න.
ඍජු කෝණාශ්‍රික වර්ගඵලය හොයන්න දන්නේ නැත්නම් මේ පන්තියට නෙවෙයි 7 වසරේ පන්තියටත් ගැලපෙන්නේ නැහැ. හරි. 7 වසරේ පන්තියකටත් ගැලපෙන්නේ නැහැ. ඒ නිසා Taman ගැන තක්සේරුවක් ගන්න. මේක ලියන්න 40 ගුණ කිරීම 21 ලියන්න. එතන හැම්මෙන් ලකුණක් හම්බෙයි අපිට. එතකොට මේ බිඳුවෙන් ගුණ කරන්නේ නැහැ. මාත් එක්ක ඉන්නවනම් මේ බිඳුවෙන් ගුණ කරන් තහනම්. මේ බිඳුවෙන් ගුණ කරන්නේ නැහැ. බිඳුවරක් එක බිඳුවයි එහෙම දාන්නේ නැහැ. බිඳුව දැම්මා. 4න් විතරයි ගුණ කරන්නේ. එතකොට ඔයාලට ගුණ කරන්න තියෙන මොකද්ද? 4 ගුණ කිරීම 21 එච්චරයි. ඔයාලා කටු වැඩේ කරන්නේ මෙච්චරයි. 4 වරක් එක 4යි. 4 වරක් දෙක 8යි. මෙන්න මේ තිබ්බ බිඳුව මෙතන දාලා ඉවරයි අපි. හොඳයි. වර්ග සෙන්ටිමීටර්. සෝරි වර්ග මීටර්. මේක ඉඩමන්. ඉඩමක් කුඹින්න හදපු ඉඩමක් නෙමෙයි මිනිස්සුන්ට හදපු ඉඩමක්. නේද? වර්ග මීටර් 840යි. BC කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ වර්ගඵලය සොයන්නේ. අපි දන්නවා වර්ගඵලය හොයන සූත්‍රය 360න් θ වලගේ 90යි. මම කෙලිම ආදේශ කරනවා. ආදේශ පියවර තමයි ලකුණු හම්බෙන්නේ. සූත්‍රය ලිව්වට ලකුණු හම්බෙන්නේ නැහැ. 7න් 22 ගුණ කිරීම R වලගේ 21යි. 21 ගුණ කිරීම 21යි R වර්ගෙන් 21 ගුණ කිරීම 21. අපි ඔහොම ලියමු කියලා කතා කරගත්තා 21 ගුණ කිරීම 21. මතකයි අපි එකකතාව වලට ආවා. 9ට 9 කැපෙනවා 36ට 4යි 4ට 2යි 22ට 11යි මේ 7ට 1යි 21ට 3යි. එච්චරයි කැපෙන්නේ නේද? එච්චරයි කැපෙන්නේ. මේ දෙක කැපෙන්නේ නැහැ. මේ දෙක පල්ලෙහා තියෙනවා. මට උත්තරේ උදව් කරා මට. කොහෙන් හරි උදව් දෙන්න නැද්ද එහෙම? 3 වරක් 21 63යි 63 වරක් 11 6යි 3යි දෙපැත්තට දැම්මා 6යි 3යි එකතු කරාම 9යි 693 බෙදීම 2යි 693 බෙදීම 2යි. එහෙම නේද ළමයි? වැරදුන්නේ නැහැ නේද මට කොහෙවත්? මට 346.5 කියලා මට එවලු. 346.5 වර්ගමූල. මොකද්ද පුතේ? ඒක ඇහුන්නේ නැහැ මට. කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවද? ඒකේ අප්පච්චි 360 ඒ කියන්නේ වුට් එක මේ හොයන්නේ 360 ඔයා කියන එක ඇහෙනවා අපිට. අපෙන් නෙවෙයි නේද මේ ප්‍රශ්නේ අහන්නේ? අපෙන් නෙවෙයි නේද? මගෙන් නෙවෙයි නේද? ඒක පැහැදිලි නැද්ද? මොකද? පැහැදිලි නැත්තම් මම ආයෙ ලියනවා. මෙන්න මේ කොටසේ වර්ගඵලය හැවුවා. එතකොට මෙන්න මේක තමයි සූත්‍රේ. කාට හරි සූත්‍රය මතක නැත්තම් 360න් θ ගුණ කිරීම මුල කොටස් වලට හිටියේ නැත්තම් πr වර්ගය තමයි සූත්‍රය. හොඳේ. πr වර්ගය. මම ලියනවා මේකේ අපැහැදිලි නම් මම බෝඩ් එකේ ලියනවා. හරි මේක තියෙනවා අපේ 6 වෙනි පාඩම. 6 වෙනි පාඩම අපි මේ පාඩම් දෙක දැන් මේ වෙනකොට ඉවර කරලා ඉන්නේ. අද මේ ගාන දෙකක් කතා කරලා අපි යනවා ඊළඟ පාඩමට. එතකොට 346.5 වර්ග මීටර කියන එක එන්න ඕනේ. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. හරි. එතකොට ඊට පස්සේ කියනවා BCE කොටසේ බිම සිමෙන්ති දැමීම සඳහා මේකට සිමෙන්ති දාන්න යන්නේ. මේ ඉඩමක්නේ. හරි මේකේ සම්පූර්ණ සිමෙන්ති දාන්න යන්නේ මෙන්න මේ කොටස. සිමෙන්ති දැමීම සඳහා වැය වන මුදල සොයන්න. මේක එක වර්ග මීටරයකට සිමෙන්ති දාන්න රුපියල් 420ක් ගන්න. රුපියල් 420ක් ගන්න එක වර්ග මීටරයක සිමෙන්ති දාන්න. එතකොට මෙතන තියෙනවා 346.5ක් සිමෙන්ති සිමෙන්ති දාන්න ඕන කොටස විදිහට තියෙනවා. එහෙනම් 346.5 ගුණ කරන්න 346.5 ගුණ කරන්න කීයද? 420. 346.5 420න් ගුණ කරන්න පරිස්සමට ගුණ කරලා උත්තරේ දෙන්නවා. රුපියල් වලින් උත්තරේ කියන්නේ. අර ඉස්සෙල්ලා පුතේ කෙවලා තිබ්බ මේ අනේ මේකම වෙන එකක් නේද? මට ඒකට උත්තරේ එවලා තිබ්බේ නැද්ද කවුරුත්? ගුණ කරන් පරිස්සමෙන් ගුණ කරන්න ඉතින් කරන්න දෙයක් නැහැ. කැල්කියුලේටර්ස් පාවිච්චි කරන්න එපා. කැල්කියුලේටරයක් දෙන්නේ නැහැ. මෙත්සාන් එවලා තියෙනවා 291,060යි කියලා. 291,060යි. මම මේ ලියලා එහෙම නෙවෙයි උත්තරේ. මම මේ මෙත්සාන් එවපු උත්තරේ ලිව්වා. හරි මේකට විරුද්ධ වෙන අය විරුද්ධ වෙන්න, එකක වෙන අය එකක වෙන්න. මොකද මේක හරි උත්තරේ කියලා මම කියන්නේ. මේක හරි උත්තරේ කියලා මම කියන්නේ හොඳ. මේක හරි උත්තරේ කියලා කියන්නේ මම. නැත්නම් ඒක ඔක ගුණ කරන්නවත් බෑද? දශම අමාරුයි කියපු කෙනෙක්. සර්වක වැරදි. වැරදි. රයිට් එක වැරදිලු. හරි උත්තරේ වන් පුතේ 1,45,530යි. 1,45,530. දැන් ඒක වැරදි කියන කවුරුත් ඉන්නවද? උත්තර දෙකක් තියෙනවා. මේක මම කැපුවට මේක බලංගුයි තාමත්. නවෝදයත් කියන 1,45,530යිලු. ඊට පස්සේ ගොඩක් අය කියනවා
නිසා නායවල තියෙන උත්තරේ 1,45,500 කියයිලෝ. right. හිමාශිත් කියනවා එහෙම මම එනවා බෝඩ් එකට. මම දැන් ඕක ගුණ කරලා පෙන්නන්න යන්නේ නැහැ. කමන්නේ පෙන්නන්නත් පුළුවන්. මම මේ උත්තරේ දෙන්න එන්නේ කාටද දන්නවද? මේක මම මේ උත්තරේ දෙන්න මම මේ බෝඩ් එකට එන්නේ මට ඉස්සෙල්ලා අර දශම ටික ආයෙස අපි කරමු කියලා කෙනෙක් මට කිව්වා. මම එතකොටත් කිව්වා දශම ටික මම ආයෙ කරන්න ඕනේ නැහැ. ඔයාට මම දශම කියන එක ගැන මෙහෙම පැහැදිලි කිරීමක් කරන්නම් කියලා. දශම තිත දැක්කම බඩ දාන අය ඉන්නවනේ. දශම තිත දැක්කම බඩ දාගල පිරිසක් ඉන්නවනේ. පැහැදිලිද? එහෙනම් එයාලට මේ කියන්නේ. මෙන්න බලන්න. ඕන. මේක තමයි ගුණ කරන්නේ. හරි ගුණ කරන් තියෙන මේ. මං කිව්වා මේ බිඳුව වලින් ගුණ කරන්න තහනම්. මාත් එක්ක ඉන්නවා නම් බිඳුව වලින් ගුණ කරන්න තහනම්. බිඳුව දාගන්න අගට බිඳුවක් දාන්න. ඒ කියන්නේ අපිට එන උත්තරේ බිඳුවක් දාමු පස්සේ. මොකද අපි අංක දෙකක් ගුණ කරන් තියෙන නිසා මෙන්න මේ බිඳුව මම මැකුවා. ඇයි? අවසානට බිඳුව තියනවා නම් බිඳුව වලින් ගුණ කරන්නේ ඒ බිඳුව උත්තරේ අගට දාපුවම හරි. දැන් දශම ගැනත් කියන්න එපා. දශම ගැන. මේ දශම තිත තියෙන තැන මතක තියාගන්න. මෙයා ඉන්නේ අංකයකට පිටිපස්සේ. මේ දශම තිත ඉන්නේ අංකයකට පිටිපස්සේ. මෙයාගේ දෙවෙනි එක්කෙනාගේ දශම තිතක් නැහැ. මම දෙවෙනි එක්කෙනාට දශම තිතක් තිබ්බොත් ඕක නැවත පැහැදිලි කරන්න. එහෙම එක්කුත් පැහැදිලි කරන්න. මේ දශම තිත නැහැ කියලා හිතාගෙන ගුණ කරන්න. එතකොට එන්නේ 3465 ගුණ කිරීම 42. එතකොට මතක තියෙන්න ඕනේ අපි එක බිඳුවක් අයින් කරා. දශම තිතකට පස්සේ අංකයක් තිබ්බ දශම තිත අයින් කරා. දැන් මේක ගුණ කරන්න බැරි නම් කොයි අවුරුද්දද යන්න මේක ගුණ කරන්න බෑ. මේක ගුණ කරන්න බෑ නම් 4 වසරට ගිහිල්ලා නැවත එන්න. එයි මම එහෙම කියන්නේ. මම ඔය කියන්නේ ඔයාලව ලැජ්ජ කරන්නවත් එහෙම ඉතර නෙවෙයි. එතන තමයි වැරදිලා තියෙන්නේ. මේක ගුණ කරන්න බැරි නම් එතන වැරදිලා. 4 5 අවුරුදු වැරදිලා. 6 ගුණ කිරීම තියෙනවා. ඒ අවුරුදු තුර වැරදිලා. 7 නෑනේ ගුණ කිරීම කියලා පාඩම. 8 නෑ. හරි එතන වැරදිලා. හරි එහෙනම් දැන් පරිස්සමට ගුණ කරා. ගුණ කරාට පස්සේ ඉන්න මැසේජස් වගේ කියලා තියෙනවා බලමු මොනවද කියන්නේ. කවිෂා කියන 1,45,110යි. ඒක උත්තරේ. ඔන්න මම මේ දෙකෙන් ගුණ කරනවා. දෙවරක් 5 10න් බිඳුව එකක් ඉදිරි. දෙවරක් 6 12යි 1යි 13යි එකක් ඉදිරි. දෙවරක් 4 8යි 1යි 9යි. දෙවරක් 3 6යි. හතරවරක් 5 20න් බිඳුවයි දෙකක් ඉදිරි. හතරවරක් 6 24යි. 24යි 2යි 26යි. දෙකක් ඉදිරි. මෙතන ඇතරින්නේ නැයිද කියලා දන්නවා අපිනේ. හතරවරක් 4 16යි 2යි 18යි එකක් ඉදිරි. හතරවරක් 3 12යි 1යි 13. බිඳුවයි 3යි 9යි 6යි 15න් 5යි එකක් ඉදිරි. 8යි 6යි 14යි 1යි 15යි එකක් ඉදිරි. 3යි 1යි 4යි 1,45,530ක් එනවා කොටින්. අර බිඳුවක් දාන්න කොහොම මතකද? ඒක දාන්න. දැන් ඒතකොට ඔයාලගේ උත්තරත් එක්ක වෙනස්. මතකද අර අංකයකට කලින් දශම තිත තිබ්බා. මේ මෙතන දශම තිතක් තිබ්බා මතකද? එහෙනම් අංකයක් ඇතැල්ලා දශම තිත තියන්න. 1,45,530යි දශම බිඳුව. 1,45,530යි සත බිඳුව. නැත්තම් දශම තිතෙන් පස්සේ තියෙන අංකෙ ලියන්න ඕනේ නැහැ බිඳුව තියෙන නිසා. එහෙනම් අවසන් උත්තරේ කියනවා රුපියල් 1,45,500. ඔන්න දශම බෑ කියපු අයට නැවතත් කියන්නේ. මෙහෙම ආවොත් එම් දශම නැහැ කියලා හිතාගෙන ගුණ කරා. හරි මම මේ අදහසක් දෙන්නේ හරි පොඩි කාලේ වන්. මේ දශම නැහැ කියලා හිතාන් ගුණ කරන්නේ. එහෙනම් මෙතනත් දශම නැහැ, මෙතනත් දශම නැහැ. එතකොට තියෙන 134 ගුණ කිරීම 24. 134 ගුණ කිරීම 24 තියෙන. හරි? මේක ගුණ කරන්න. පරිස්සමට ගුණ කරගන්න. ගුණ කරලා එන උත්තරේ දශම ස්ථාන කීයක් අයින් කරන්න ඕනද? අංක කීයක් අතහරින්න ඕනද? මෙන්න මෙතන එක අංක 2යි, මෙතන අංක 2යි, මෙතන එක අංකයක්. මෙතන 1යි, 2යි, මෙයයි 3යි. දශම තිතට පස්සේ අංක 3ක් තියෙන විදිහට දශම තිත තියන්න. මම ඔක ගොඩාක් පැහැදිලි කරන්න ඕනේ නැහැ. මොන හරි ගැටලුවක් තිබ්බොත් මට මැසේජ් එකක් දාන්න. හරි? ඔච්චරයි. දශම ගැන කියන්න තියෙන ඔච්චරයි. අපි උත්තරේ අපිට එනවා 1,45,530. හරි? 1,45,530යි. දශම බෙදීමකුත් ඔන්න ක්‍රමය. හරි දශම බෙදීම ඊට වඩා ලේසි. දශම බෙදීම පුතේ ලේසිම ලේසි. මම මේක මකනවා. මම මේක මකන්නද?
हाँ सर හරි ඔය ප්‍රශ්න විසඳගෙන යන්න ඕනේ. හරි. ඔය කියන්නේ අපි ඔය ප්‍රශ්න විසඳගෙන තමයි යන්න ඕනි. මොනවාද? මේකේ අඩ එක එක જાතියක් ඉන්න දැන් අද නෑ එහෙම ප්‍රශ්න නෑ අද. හරි. අද හරි ෂෝක් පන්තිය. ඔයාලට ඕනි ප්‍රශ්න අහනවා මම උත්තර දෙනවා. නේද? කරදරකාර අය නෑ. කොහොමත් ඔයාලට අනිත් අයගේ මැසේජ් කරනවා. මම එහෙම එක දවසක් එහෙම ළමෙක් මැසේජ් එකක් උද්දම්. සර් අනිත් අයට මැසේජ් දාන එක නවත්තන්න කියන්නේ. ඒ කියන්නේ ඒක બ્લોක් කරන්න කියලා තමයි මම එයාගේ ඉල්ලුවා. මම ඒ කියලා මැසේජ් එකක් දැම්මට පස්සේ එයා දැන් මන් දැම්මේ නෑ. එයා මටම දාලා තිබ්බා. මේ සර් මේ මට එක එක කට්ටිය මැසේජ් එකවල. ඒතකොට ඒ වගේ මොනවා හරි කරලා මේක කඩාගප්පා කරන් සෑන් try එකක් දුන්න කට්ටිය හිටියා. ඉතින් අපි සාර්ථක ගමනක් යනවා. ඒතකොට මේ පළවෙනි බැච් එක නෙවෙයි හොඳ. මගේ O level ඔයාලා කරොත් කරන්නේ. ඒතකොට ඔයාලා O level කරන්නේ 2020 කියන්නේ 21 බැච් එක නෑ 22 නෑ 23 ඔයාලා 9න් තා 2023 වෙනකොට බැචස් 9ක් විතර ලියලා තියෙනවා O level හරි ඒතකොට අහගන්න පුළුවන් මේ රිසල්ට් අහන්න මේ පුළුවන්කම තිබ්බනම් මම FB එකේ නම් දාලා තිබ්බා ඒවා කතා කරලා කියන්නේ ඒවා කතා කරලා වැඩක් නෑ ගණන් කියන්නේ වෙනම පැත්තක් ගණන් එක්ක අනිත් විෂයන් 8ම කම්පෙයාර් කරන්න එපා මොකද ඒ 8 දෙනාම එක පැත්තක ඉන්නේ ගණන් ඉන්නේ තනියෙන් එක පැත්තක ගණන් පුළුවන් ළමයට අනිත් විෂයන් බෑ අනිත් විෂයන් පුළුවන් කෙනා ගණන් බෑ ඒක තමයි අම්මලා තාත්තලා කරන ලොකු චෝදනාවක් හේතුව මේක බැලන්ස් කරගන්න තේරෙන්නේ නැහැ ගණන් හදන්න නැතුව පාස් වෙන්න බෑ ගණන් හරියට ක්‍රීඩාවක් අනිත් විෂයන් ඔක්කොම පාඩම් කරලා පාස් වෙන්න පුළුවන් පාඩම් කරන්න කැමති කෙනා try කරනවා ගණන් පොතේ මම මේ හදපු ගාන අරගෙන ගිහිල්ලා කඩපාඩම් එතනට යන්න එපා එතකොට ගණන් පුළුවන් වෙන්නේ මම මේ හදන ගාන නැත්තම් අපි සාකච්ඡා කරමු මම හදන ගාන නෙවෙයි ඔයාලා හදාගෙන ඔය යන ගාන මේ මම උදව් කරන විතර ඔයාලා දැන් ඔය හදන්නේ ගාන ඔයාලා හදාගෙන ඔය යන ගාන ඔයාලා ගොඩනගලා තියෙන ඔයාලා තමයි මේ 1,45,500 තියවන්නේ තොර සුළු කිරීම දෝෂ තියෙන අය ඒව හදාගන්න නේද මොනවා හරි දැන් අර 2,91,000 ගානක් කියපු ළමෙක් හිටියා එයාම නැවත කිව්වා 1,45,500 තමයි හරි උත්තරේ කියලා. ඒතකොට ඒ ඔයාලා තමයි මේක හදාගෙන යන්නේ. මේ ගාන ආයේ විභාගෙට ඉන්නේ ආවත් මේ රූපය ආවත් අංකයක් හරි වෙනස්. ඒක නිසා තනියෙන් ගණන් හදන්න ප්‍රැක්ටිස් කරන්න. මොකද එකම ක්‍රිකට් මැච් එක ගහන්න ඒ කියන්නේ එකම ක්‍රිකට් මැච් එක ආයෙ ගහන්න වෙන්නේ. කවදාවත් එහෙම බෑ. අද ශ්‍රී ලංකාව කරපු මැච් එකම හෙට ශ්‍රී ලංකාවට පුළුවන්. බෑ. ඒ බෝලෙන් අවුට් වෙන්න පුළුවන්. බෑ. ඒ බෝලෙන් අවුට් වෙනවනම් අපි වැඩකුත් නෑ. හරි? ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් කරන්න නැතුව ගිහිල්ලා. දැන් මාව එක්කගෙන ගිහිල්ලා සර් යන්කෝ සර් ක්‍රිකට් මැච් එකක් ගහන්න කියලා මාව ඔයාලා ඇදගෙන ගියොත් එහෙම ඇදගෙන යනවා. ඉස්කෝලේදී ඇදගෙන යනවා ස්පෝර්ට් මිත් දවස් වලට යන්කෝ සර් කියලා. මම ඉතින් ළමයින්ට කියන්නේ මං ඉතින් ඇවිල්ලා මේ පැත්තේ මොනවද? අවසරට ඇවිල්ලා ඉතින් මේ වගේ බාම් ගන්නවා. ඒයි සිද්ධාලේ පුලන්න ඕන. ප්‍රශ්නේ මොකද්ද? මේ අවුරුදු ගානකට පස්සේ ගිහලා බෝල් කරාම අවුරුද්දකට එක සැරයක් නැත්නම් අවුරුදු දෙකකට එක සැරයක් අපේ ඉස්කෝලේ නම් ස්පෝර්ට් මිත්යේ ගිහලා බෝල් කළා මේවා ඉතින් ඉන්නවා මේ වගේ පත්තු බැඳ ලියන්නත් බෑ අත උස්සන්නත් බෑ බෝල් කරලා කල්පනා කරාම බෝල් කරපු එකේ වැරද්ද තමයි උනේ හරි එහෙනම් ඔන්න භාග බෙදීම මම මේක මකනවා භාග බෙදීම භාග බෙදීම නේ දශම බෙදන්නේ කොහොමද කියලා අහලා තිබ්බා මෙන්න මෙහෙම බෙදන්න 7.7 බෙදන්න තිබ්බොත් 15.4 මේ වගේ තිබ්බොත් මේක බෙදෙන්නේ නැහැ හොඳේ තිබ්බොත් මේ දශම තිත මෙහෙට පන්නනකොට මේ දශම තිතත් පන්නන්න එච්චරයි තියෙන්නේ එහෙනම් මෙහෙම තිබ්බා කියමුකෝ දැන් දැන් මොකද කරන්නේ මේ දශම තිත පන්නන්න මෙහෙට එකක් මේ දශම තිතත් යවන්න මෙහෙට එකක් එතකොට එනවා 355.3 බෙදීම 31 ඕම ඊට පස්සේ මොකද කරන්නේ ඊට පස්සේ මෙන්න මෙතන තියෙන දශම තිතත් ප්‍රශ්නයක් නම් මෙතන තියෙන දශම තිතත් ප්‍රශ්නයක් නම් එයාවත් එකක් මෙහෙට දාන්න හැබැයි නිකම් බෑ පල්ලෙහාට බිඳුවක් දාන්න එහෙම නැත්නම් හිතා ගන්න මෙතන ඉඳන් මෙතනට ගියපු දශම තිත තව එකක් යවන්න ඕනේ යවනකොට දාන්නේ බිඳුවක් එතකොට ඇත්තටම තියෙන්නේ මොකක්ද ඇත්තටම තියෙන්නේ 3553 ඇත්තටම ඉන්නේ 3553 බෙදන්න 310 දැන් ඕක බෙදවුවට පස්සේ දශම තිතක් තියන්න ඕනේද කියලා හෙවොත් නෑ සාමාන්‍ය බෙදන විදිහට බෙදාගෙන යන්න හරි මේක බෙදාගෙන යනකොට දශම තිත තියන්න උනොත් කරන්න දෙයක් නෑ එහෙම නැත්නම් ආයෙ දශම තිතක් වෙන කතාවක්
උඩයි යටයි තියෙන දශම තිත් එහෙට ගෙනියලා දශම නැති කරගන්න පුළුවන්. ඒකෙත් මතක තියාගන්න. හැමතිස්සෙම මේ යට තියෙන අංකේ දශම නැති වුණාම ඇති උඩ තියෙන අංකේ දශම තිබ්බට ප්‍රශ්නයක් නැහැ. මම අනුමත කරන්නේ මෙයා නෙවෙයි. මෙන්න මෙතනින් ගාන හදන්න පටන් ගත්තා නම් හොඳයි. 355.3 බෙදීම 31 කියන තැනින් තමයි පටන් ගන්න. 31න් බෙදන්න පුළුවන්. මේ දශම තිත් තියෙන එක ප්‍රශ්නයක් නෙවෙයි. හරි. බෙදීමේ ගානක් අහු වෙනකොට හිමාශා කියලා දෙන්නම්. හරි. බය වෙන්න එපා. භාග බෙදීම කියලා අපිට ගණන් එන්නේ නැහැ. හැබැයි ඕක පුළුවන් වෙන්න ඕනේ. ඇත්ත යා කියන එක කියන්නේ. දශම ගුණ කරන් බෙදන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්නම් අපි සමහර ගණන් වල හිර වෙයි. එහෙම ගානකට අපි නැවත යනකොට මම ඒක මතක් කරන්නම්. රයිට්. අපි යනවා. එතන ඉහා. ඔන්න අපි මුදල හෙව්වා රුපියල් 1,45,530. මෙන්න මේ ටිකේ කොන්ක්‍රීට් දාන්න මේ නැත්තම් සිමෙන්ති දාන්න වියදම් කරන්න ඕන. ඊළඟට CD මායිම මැද්දේ කො CD? මේදී CD මායිම මැද්දේ මෙන්න මෙතන හරි මැද. 8 මීටරයක් දිග කොටසක් ගේට්ටුවක් සඳහා ගේට්ටු කතාවක් කියන ගේට්ටුවක් සඳහා වෙන් කර ඇත. මෙන්න මේක මෙතන බලන්න කතාව හරියටම මැද. මැද කිව්වම මෙහෙම ගේට්ටුව තියෙන්නේ නැහැ. මේ විදිහට ගේට්ටුව දිගයි නේද? ගේට්ටුව කොච්චර දිගයිලුද? මෙතන මේ මැද අයින් කරනවා මම. හරි. මේක මකන්න. දිගයිලු 8ක්. මීටර 8ක්. මේක සම්පූර්ණ දිගයි මීටර් 40ක්. එහෙනම් මේ මීටර 8 අයින් කරාම 32යි. එතකොට මේ පැත්තෙන් 16යි මේ පැත්තෙන් 16යි. මේ පැත්තේ 16ක් ගියාම එක ගේට්ටු කණුවක් මේ පැත්තෙන් 16ක් ආවම අනිත් ගේට්ටු කණුව විදිහට ගේට්ටුව තියෙනවා. රයිට් අපි දන්නේ ගේට්ටුව මොනවද කියලා අපි බලමු. වෙන් කර ඇත. ABCD ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලයෙන් 4න් එකක්. මෙන්න කෙසෙල් කතාව කියනවා. ඔන්න කෙසෙල් කතාව කියනවා. නේද? ABC දැන් බලන්න. දැන් ඉතින් මේක කතා කරන්න දෙයක් නැහැ. ABCD ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලයෙන් 4න් එකක්. ABCD ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය අපිට 840ක්. 840න් 4න් එකක් වර්ගඵලයක් ඇති. අපි ඒකත් හොයාගමු. මේව කටුවට කොලේ ලියවෙන්න ඕනියම එම නෙවෙයි. 840 ගුණ කිරීම 4න් එක. ඇයි? ඇත්තටම කොච්චරක් මේ වර්ගඵලෙ එන්න ඕනද කියන එක. 4ට 1යි. මෙතන එනවා 8ට 2යි. මේ 4ට 1යි බිඳුව. 210යි. 210ක වර්ගඵලයක් තියෙන AD හෝ BC විය ඉන්න ඍජුකෝණික ත්‍රිකෝණාකාර කොටසක් කෙසෙල් වැවීම සඳහා වෙන් කරගත යුතු ඇත. එහි එක්මායිම AD හෝ BC විය යුතු අතර ගේට්ටුව නොවැසෙනසේ විය යුතුය. එම ත්‍රිකෝණාකාර කොටස ඉහත රූපයේ මිනුම් සහිතව ලකුණු කරන්න. මෙතන මෙහෙම ඇන්දත් හරි මෙහෙම ඇන්දත් හරි මෙහෙම ඇන්දොත් ගේට්ටුව වැහෙනවා. ගේට්ටුව වැහෙනවා. එහෙමනේ කියන්නේ නේද? එතකොට මේ ඉහත රූපේ මිනුම් සහිතව ලකුණු කරන්න කිව්වම තමයි ප්‍රශ්නේ ඉන්නේ පුතේ දුවේ. මෙන්න මෙහෙම ලකුණු මෙහෙම ලකුණු ගන්න බෑ. අපි දැන් ඉගෙන ගත්තා. මෙහෙම ලකුණු කරත් ලකුණු හම්බුණා. මේ පැත්තට ලකුණු කරත් ලකුණු හම්බුණා. හැබැයි උඩ පැත්තට ලකුණු කරත් හම්බුන්නේ නැහැ. මිනුම් සහිතව ලකුණු කරන්න කිව්වම මේ දිග 21යි කියලා අපි දන්නවා. මේ දිග 21යි කියලා අපි දන්නවා. හැබැයි මෙන්න මේ පැත්තට තියෙන දිග අපි දන්නේ නැහැ. ඒක හොයන්න ඕනේ. ඒක තමයි මිනුම් සහිතව ලකුණු කරන්නේ. නැත්තම් මිනුම් සහිතව ලකුණු කරන්න කියන එකක් දෙන්නේ නැතුව දෙන්න තිබ්බන්නේ. නේද? මිනුම් සහිතව ලකුණු කරන්න කියන්නේ ඒක. AD හෝ BC විය යුතු අතර ගේට්ටුව නොවැසෙනසේ බලමු. අපි දන්නවා දැන් දිග දෙකෙන් එක ගුණ කිරීම. ඔන්න මම සූත්‍රය ලියනවා. දෙකෙන් එක ගුණ කිරීම පුතේ එන්න ඕනේ. කවුද ලිතුමි? දෙකෙන් එක ගුණ කිරීම. මොකද මෙතන ඍජුකෝණී ත්‍රිකෝණයක්. දිග ගුණ කිරීම පල්ලා නෙවෙයි. දෙකෙන් එක ගුණ කිරීම කීයද? මෙන්න මේ දිග අපි දන්නේ x කියලා ගමු. මට උදව් කරන්න මට ඉක්මනට ගාන හදලා එවන්න. x ගුණ කිරීම 21 සමානයි 210. 210. දෙපැත්තම දෙකෙන් ගුණ කරන්න. දෙපැත්තම 21කින් බෙදන්න. උත්තරේ වань. විස්සයි කියලා එවන උත්තරයක්. මෙන්න මේ x වලගේ 20යි. දැක්කද අර මං ඉස්සෙල්ලා කියපු අර කවුද අපේ දුවෙක් ඇහුවා ගාන මේ ප්‍රශ්නයක්. මේ පැත්තට ඇඳලා මෙහෙට ඇඳුත් හරිද?
මේක අඳින්න බෑ මේ 20ක් කියනවා දිග මීටර් 20යි. ඒතර මීටර් 20ක් කියන්නේ හරියටම හරි මැද. හරි මැදට යාවුනම් ගේට්ටු පළුවෙන් භාගයක් වැහෙනවා. හරි කෙහෙල් වගාවට ගේට්ටු පළුවෙන් භාගයක් වැහෙනවා. පැහැදිලි නේද? මේ ගාන 20යි. ඒ 20 එන්නේ නැති කවුරු හරි ඉන්නවනම් මට ආයෙ කියන්න. මේක දැන් මේ 21 දෙකෙන් බෙදන්න යන්න එපා පුතේ හිමාශී. එතකොට තමයි දශම අපිට එන්නේ. දැන් ඒකත් අපි කපටි වෙන්නේ. සමහර අය ඔය සුළු කිරීම කරන්න හැටි බලන්න. අපි කපටි වෙන්නත් ඕනේ. නැත්තම් බෑ. අපි කපටි වෙන්න. අපි කපටි වුණොත් තමයි විභාග දෙපාර්තමේන්තුවේ කපටිකම් වලට අපිට අහුවෙන්නේ නැතුව අපිට බේරෙන්න. නැත්තම් අපි අර මෙහෙම එකක් කියනවනේ. දවල් වැටෙන මොකද්ද කියන්නේ? දවල් නෑ රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ නැහැ කියනවනේ. අය ඒ වගේ මේ අපි රෑ වැටෙන්න ඕනේ. රෑ වැටෙන්නේ කොතනදීද? මෙතනදී ගණන් ඇදුවොත් තමයි රෑ වැටෙන්නේ. නැත්තම් විභාගෙට ගිහිල්ලා ඉස්සල්ලාම රෑ වැටෙන්න හිටියොත් හැම දෙයියන්ගේ පිට. විභාගෙට ගිහිල්ලා රෑ වැටුණොත් එතන රෑනේ. මෙතන අපි ක්ලාස් එකේ ගණන් හදලා එතකොට රෑ වැටුණොත් එතනට ගිහිල්ලා දවල් වැටෙන්නේ නැහැ. හරි ඒක අපි කපටි වෙන්නත් ඕනි. අපි බේරෙන්නත් ඕනි. බලන්න මෙන්න මේක හදන කෙටි ක්‍රමය. කෙටි ක්‍රමය කියන්නේ මේකේ දශම අහුවෙන්නේ නැති වෙන්න හදන විදිය. කවුරු හරි තීරණය කරොත් එම්ම මේක 21 දෙකෙන් බෙදනවා කියලා එයාට එතකොට දශම අහුවෙන්නේ. හැබැයි යා මේ පැත්ත දෙකෙන් ගුණ අපි සමීකරණයක දෙපැත්ත රෝලි දෙයක් එකම කරන්න පුළුවන්. මේ පැත්ත දෙකෙන් ගුණ කරනවා මම මේ පැත්ත දෙකෙන් ගුණ කරනවා. මේ දෙකට මේ දෙක කැපෙනවා. 21x සමානයි 210 වදෙක්. දෙපැත්තම 21කින් බෙදනවා. මේ 21කට මේ 21 කැපෙනවා x සමානයි 21කට 21 ඒවා එකයි. 210ට 21 ඒවා 10යි. 10 වරක් දෙක 20. ඔන්න උත්තර ගන්න විදිය. ඕවා මාත් එක්ක ඉන්නකොට හුරුවේ බය වෙන්න එපා. බය වෙන්න එපා. හරි වැඩි කාලයක් යන්නේ අපි ওই සමීකරණ කොටස් ආයේ කතා කරනවා. මොකද අපි දන්නවා 9 වසරේදී සමගාමී සමීකරණ සහ සමීකරණ නිකන් සමීකරණ උනත් අපි ලොකු තැනක ආවේ. ඖෂධි උත්තරේ වැරදියි වැරදුනේ. ඔයා දෙකෙන් එක දාලා නැතුව ඇති පුතේ. රුජුකෝණාශ්‍රයක මේ සෝරි. මේක රුජුකෝණාශ්‍රයක්වත් සමචතුරාශ්‍රයක්වත් නෙවෙයි. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ දෙකෙන් එක ගුණ කිරීම ආධාරක ගුණ කිරීම ලම්බෝස. මේ සූත්‍රයේ ඉන්නේ දෙකෙන් එක. දැන් සමහර අයට දෙකෙන් එක ඉන්නේ ඇයි කියලා ප්‍රශ්නයක් නම් දෙකෙන් එක සූත්‍රයේ තියෙනවා. බලන්න අර 6 වෙනි මම පොත එවලා තියෙනවා ඔයාලට. 6 වෙනි පාඩමේ පටන් ගන්නකොට තල රූප වල වර්ගඵලයන් වල සූත්‍ර ටික එතන දීලා තියෙනවා. ඒතකොට දෙකෙන් එක දීලා තියෙන. ඒක පාඩම් කරන්නේ නැත්නම් ඒක ඔබේ මොකද්ද? ඔබේ දුර්වලතාවයක්. හරි? කවි අපි දෙන්නේ කවි 35 පාඩම් කරගෙන ඉන්නේ. ගාථා 10ක් පාඩම් කරන් අපි ඒවා කියන්නේ. අපි ඩික්ටේෂන් පාඩම් එහෙම දෙන්න ගන්නෙ නැහැ. ඉංග්‍රීසි වල වගේ නේ. හරි ළමයි අද පාඩම් එහෙම නැහැ. මේ පොඩි පොඩි සූත්‍ර ටිකක් පාඩම් කරන් තියෙන්නේ. සමහර දැන් මේ පාඩමේම තල රූප කීයක් තියෙන්නේ? සමචතුරස්‍රේ ඍජුකෝණාශ්‍රේ ත්‍රිකෝණේ ට්‍රැපීසියම සමාන්තරාශ්‍රේ ওই ටික තියෙනවා. වෘත්තයක වර්ගඵලය හොයන එක වෘත්ත මේ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන සූත්‍රය තියෙනවා. කේන්ද්‍රික ඛණ්ඩයක චාපදික හොයන සූත්‍රය. සූත්‍ර 7යි ලකුණු 10යි. તો Taman තියෙන එක ලකුණු 10 සූත්‍ර 7 ගුණ ලකුණු 10 සුව. හරි? ඕකේ කොහෙන් කරගෙයිද දන්නේ. ඒකෙත් ඉතින් සමචතුරස්‍රයක වර්ගඵලය ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය දෙකක් විදියට මතක තියාගන්න ඕනේ නැහැ. එකයි. ඒකත් පොඩි කාලේ ඉඳන් කරලා ඒක පාඩම් කරන් දෙයක් නැහැ. ඇත්තටම මතක. මේවත් ඇදහැරියම සූත්‍ර 5යි ලකුණු 10යි. එහෙම දෙන්නේ නැහැ. අනිත් විෂයන් වලනේ. සර් මේක පාඩම් කරා. ඒක ඔබේ වගකීමකි. රයිට්. ඔන්න ලකුණු 10ක් දෙන ගානක් ඔය ඉදි ගානක්. ඒතර ඔය අපි එක ටියුට් එකක් ඉවර කරේ. ටියුට් එකක් ඉවර ගණන් 3යි ඉවර කරේ නේ. ගණන් 3ක් අපි ඉවර කරේ. ඒතර මේකට අදාළ ටියුට් එකක් මම දාන්නම්. මේ විදිය ගණන් තියෙයි. හරි? මේ විදිය ගණන් තියෙයි. ඒතර මම අනිත් දවසේ ඉඳන් හරි අනිත් දවසේ ඉඳන් අපි අපේ සයිට් එකෙන් හරි WhatsApp group එකකට මම දානවා. මේ මාත්තාම සයිට් එක අධ්‍යයනය කරමින් ඉන්නේ. ඔයාලත් ඒක අධ්‍යයනය කරලා ටික ටික හුරු වෙන්න. ඒකෙත් පබ්ලිෂ් කරන්න ස්පීඩ් ටෙස්ට් ගානක් දාන්න. හරි ස්පීඩ් ටෙස්ට් එකක් දානවා. ස්පීඩ් ටෙස්ට් එකක් සර් ෆෝන් නම්බරේ දෙන්නකෝ. ස්පීඩ් ටෙස්ට් එකක් කියලා කියන්නේ. ස්පීඩ් ටෙස්ට් ගානක් දානවා. එතකොට මේක බලංගුයි ස්පීඩ් ටෙස්ට් එක. ස්පීඩ් ටෙස්ට් ගාන බලංගුයි මොනවා වෙනකන්ද? ඒ කියන්නේ කරලා ෆොටෝ එකක් ගහලා එවන්න. මෙන්න නම්බර් ඉතින් ඔන්න WhatsApp නම්බරේ ෆොටෝ එකක් ගහලා WhatsApp දාන්න. හරි? නැත්නම් ඉස්සරහට අපි අප්ලෝඩ් කරන සිස්ටම් එක හැදුවාට පස්සේ ප්‍රශ්නයක් නෑ. ඒක දැන් හදලා තියෙන්නේ. මේ අපි ඒක ටික ටික හුරු වෙමු. එතකොට ඒක ඉමේජ් එක ගහලා අප්ලෝඩ් කරන් තියෙන්නේ. එතකොට ඒකට ස්පීඩ් ටෙස්ට්. එතකොට සතියකට එකක්. හරි සතියකට එකක් දෙකක් අපි දැන් කරගෙන යන්න. දැන් 11 වසරේ ළමයි මේ දවස්වල දවසකට එකක් තියෙනවා. දැන් මේ දවස් දෙක තුනේ මට දාන්න බැරි වුණා. හැබැයි සාමාන්‍යයෙන් මම දානවා.
සතියකට දෙකක්වත් දාන්න. ඒතොර එයාලා කරන්නේ කාලයක් තිබ්බ හැමදාම දාන්න. මම මේ දවස්වල බිසිත් නෑ හැමදාම දාන්න. එක දාන්න. ඒතොර එයාලා හැමදාම එක ගානක් හදනවා අනිවාර්යෙන් ගණන්. ලකුණු 10ක ගානක් හදලා එයාලා නිදා ගන්න. හරි එයාලා හදලා ඒවා. අනිත් දවසේ මම ඒකට රෙකෝඩින් එකක් මම යවනවා පොඩි වීඩියෝ එකක් හදලා ඒකට උත්තරේ ඊට පස්සේ එයාලා ආයෙ එකක් මම දැම්මම එයාලා ආයෙ වුණ උත්තර. ඒතොර ඒවත් එක්ක ඒ එන පන්නරේ කියන්නේ හැමදාම ක්‍රිකට් ගහනවා. හැමදාම ක්‍රිකට් ගහන ළමයින්ට ක්‍රිකට් ගහමුකම මහ දෙයක් නෑ. මට ක්‍රිකට් ගහන කතා කරාම අම්මා අද නම් බෑකොල්ලෝ කතාත් දෙනවා. මේ ඔය වගේ ඒවා මට කියන්න වෙන්නේ මම හැමදාම සෙල්ලම් කරන්නේ. හැබැයි මම හැමදාම සෙල්ලම් කරනවා නම් ඒ ගැටලුව නෑ. ඔය තැනකට තමයි අපි යන්න ඕනි. උතන්ට තමයි අපි යන්නේ. හරිද අපි ලියමු මාතෘකාවක් භාග. අපි අද භාග වලට ආරම්භයක් දෙනවා. භාග වලට ආරම්භයක් දෙනවා. වයින්ම භාගත් අපි පොඩිම තැන ඉඳලා කරනවා. භාගත් අපි අර පටන් ගමු 6 තැන ඉඳලා පටන් ගමු. මේ ටිකක් බැරි අය ඇති නෙමෙයි. 6 වසරේ භාග වල ඉඳලා පටන් ගන්න. ලියන්න භාග. ඔයාලා මම පොතේ වල තියෙන්නේ නේ. පොතේ වල තියෙන්නේ. එහෙම පොත නැති කවුරුත් නැහැනේ. පොත ආයෙවන්න ඕනද? දැන් තාම අපිට 10 පොත් හම්බෙලා නැහැ නේ අතන. භාග කීවෙනි පාඩමද? භාග අපේ 3 වෙනි පාඩම. තොර අපි අංකෝ මේ පොඩිම තැනට නේද? පොඩිම තැනට යන්න. බලමු මේ පුළුවන්ද කියලා. මට කියන්න ඒ මොකද්ද මට තේරෙන්නේ නැහැ ඒක කෞශල්‍ය කෞශල්‍යයද කෞශල්‍ය මොකක් හරි එවලද ඒක මට හරියට ඔයා ටයිප් කළා නෑ රයිට් බලන්න මේ මට ඕනි පළවෙනි තරුව දැන් ඒ යටතේ අපි 6 වසරට යනවා 6 වසරට යනවා පළවෙනි තරුව දාලා ලියන්න නියම භාග වරහන් ASCII දාන්න තත්ත්‍ය භාග නියම භාග කියලා දාලා නියම භාග කියලා ලියලා වරහන් ASCII ලියන්න තත්ත්‍ය භාග මට උදාහරණ දෙකක් එක්ක ටයිප් කරලා එවන්න එහෙම නැත්නම් පොතේ එවන්න එක්ක ටයිප් කරලා එවන්න එහෙම නැත්නම් මට කවුරු හරි මයික් එක ඔන් කරලා කියන්න 10න් 8 10න් 8 එහෙම නේ කිව්වේ තව කවුරු හරි 8න් 4 8න් 4ලු තව 5න් 3 10න් 2 5න් 3 නේද කිව්වේ මොකද්ද නීතිය බහුතරයක් මතක නැති අය වෙනුවෙන් දෙකෙන් එකලු ඒකත් ප්‍රශ්නයක් නෑ 7න් 2 මොකද්ද නීතිය වචන විතරයි හරි වචන විතරයි අපිට 10 වසරේදී 6න් දෙකත් හරි පුතේ අපිට 10 වසරේදී කවදාවත් අහන්නේ තත්ත්ව භාග දෙකක් ලියන්න දෙයිද එහෙම ගානක් දෙනවා නම් টොප් එයි පාඩම් කරන ළමයි කැමති එහෙම මම කැමති නෑ බහුතරයා මං වගේ ඉන්න මෙතන අය වෙනුවෙන් මම කැමති නෑ පාඩම් කරලා ලියන ගණන් දෙනවට මොකද මමත් ඒ දවස්වල කටපාඩම් කරන්න අකමැති හරි එහෙම නැත්තම් මැත්ස් පැත්තට යන්නේ කටපාඩම් කරන්න අකමැති උන් ටික තමයි උතන ඉන්නේ. හැබැයි හිතන්න පුළුවන් කියන්නේ මම කියන්නේ කටපාඩම් කරන්න දක්ෂ නම් මේක බෑ කියලා නෙමෙයි. තර්කන හැකියාව ඕනි. නේද? ඕනිම බලන්න ඕනිම දැන් වෛද්‍ය වෘත්තියේ වුණත් වෛද්‍ය වෘත්තියේ තියෙන ගොඩක් මැෂින්. එහෙම නැත්තම් ඒ වගේ හොයාගන්න යන්ත්‍ර උපකරණ හොයාගන්න තියෙන මැත්ස් කරපේ. ඌ දන්නේ අර සෛලේ මොකද්ද කියලා. හැබැයි මැෂින් එක නැත්තම් රොබෝරේ නැත්තම් අර ඒ ශල්‍ය කලෙන් වලට අවශ්‍ය උපකරණ හදලා තියෙන මැත්ස් කරපේ. ඒක ඇත්ත. හරි? ඒක නිසා
එහෙම ප්‍රශ්න අහන්නේ නැහැ. කටපාඩම් ප්‍රශ්න අහන්නේ නැහැ. හැබැයි අපි දැනගෙන ඉන්නවා. අපේ ගානක නිකන් හරි දුන්නොත් ඉහත දැක්කන්නේ නියම භාග දෙකකින්. කියමු ගමන් අපේ කට්ටිය හිතනවා යකෝ මොකද්ද දැන් එයා හිතන්නේ දැන් නියම භාග බැරි නම් මේ ගාන බෑ. එයාගෙන් අර ඇයි පුතේ ගාන හැදුවේ නැත්තේ කියලා හේතුව අහගෙන යනකොට සර් මේ මට නියම භාග මතක තිබ්බේ නෑ. නියම භාග වැඩක් නෑ ඒ ගාන හද. ඉහත දැක්වෙන්නේ නියම භාග දෙක කිව්වම නියම භාග දෙක දීලා තියෙනවා. ඒක දැක්වෙන්නේ නියම භාග දෙක ඒක වැඩක් නෑ ගාන හදන්න පුළුවන්. ඒ ඔය කන්ෆියුස් වෙන ඒවා අපි තියාගන්න හොඳ නෑ. ඒක නිසා හරියට වඩා ලාභය අඩු භාග හරියට හරි හිමාශි. එහෙනම් ඔන්න නියම භාග. කාට හරි ඕන ලියලා. හිමාශි කියනවා හරියට වඩා ලාභය අඩු භාග. එහෙම ලියන්න. ඉතින් හරි. හරියට වඩා ලාභය කුඩයි. හරිය ලාභය දැන් නැති කවුරුත් ඉන්නවනම් නේද? එහෙම කියන්න බෑ දැන් අපි. අව탁සීරු කරනවා නෙවෙයි. මොකද ඔයාලා කොරෝනා සමයේ හිටියේ හැබැයි 9 වසරට එනකන් ඒක නෑ. 6 7 ඉගෙනගෙන ආවේ. මේ තමයි ලාභය. මේ තමයි හරිය. අපි අර හරක පිටේ ළමයා කියලා පොඩි කාලේ මතක තියාගත්තේ නේ? හරක පිටේ ළමයා කියලා. ළමයාගේ පිටේ හරකව යවන්න යන්න එපා කවදාවත්. හැමදාම හරකගේ පිටේ ළමයා යවන්න. right. ඔය එකක්. ඊළඟ තරුව දාලා ලියන්න. ඒකක භාග. දැන් ඕවා මතකයි ලියන්න යන්න එපා. ඒ කියන්නේ උදාහරණ ටික ලියන්නොත් උදාහරණ ටික ලියන්න මතකය දැන් උදාහරණ අනිවාර්යයෙන් ලියන්න ඕනේ. දැන් හරියට වඩා ලාභයේ කුඩා භාග තමයි මේ නියම භාග කියන්නේ කියන එක ලියා ගන්න එපා මතකයි. ඕනේ. මතකයි නම් ඕනේ. අමතකුණොත්වත් කියලා එහෙම එපා හරි. එහෙම එපා. ඊළඟ තරුව තමයි අපේ මේ මොනවාද ඒකක භාග. ඒකක භාග. ඒවටත් අපි එවමුකෝ. මම මේ තව එකක් කියනවා. දැන් මෙහෙම දැන් අපිට ඕන නම් ටයිප් කරන්න මෙහෙම ටයිප් කරාම මේකේ අදහස ළමයි 5න් 2 කියන එක. හරි? දැන් අපි ටයිප් කරලා එවන්න දැන් මම එවන්නේ කොහොම එවන්න එපේ. එතකොට ටයිප් කරන්නේ මෙහෙම තමයි ටයිප් කරන්නේ. මේකේ අදහස 5න් 2. හරි? ඒවට උත්තර එනවා. ඒව මොනවද? ඒකක භාග කියන්නේ ලවයේ සෑම විටම එක වන භාග. ලවයේ අගේ 1යි. ලවයේ අගේ 1යි. ඔන්න උදාහරණ 8න් 1 3න් 1 ඔයාලා එවන ඒවා 66න් එකත් එවලා ළමයි 66න් 1 10න් 1 100න් 1 5න් 1 10න් 1 හරි උදාහරණ දෙක තුනක් ලියලා තියන්න. ඔන්න ඕක තමයි මේ ඒකක භාග. ඒකක භාග. right ඔය ඕවා අපි ඉගෙන ගත්තේ 6 වස්. හොඳට මම මේ කියන දේ ඔළුවට දාගන්න. හරයෙන් කවදාවත් අගයක් කියන්නේ නැහැ. හොඳේ. හරයෙන් අගයක් ගැන කියන්නේ හරයෙන් කියන්නේ කීයකට බෙදලා තියෙනවාද කියන එක විතරයි. හරි? හරයෙන් කියන්නේ කීයකට බෙදලා. දැන් මේකේ අදහස 66කට බෙදලා. මේකේ කියන්නේ 5කට බෙදලා. මේකේ කියන්නේ 3කට බෙදලා. ඔක ඔළුවට දාගන්න. ඒතකොට භාග නැතිනේ. භාග සුපිරියටම පුළුවන් වෙනවා. ඔයාලගේ වචන වලින් කිව්වොත් සුපිරියටම පුළුවන් වෙනවා. මේ කියන්නේ ඔළුවට දාගන්න. 3න් 1 කිව්වොත් 3කට බෙදපු ඒවා එකක්. එකයි අපිට භාග බෑ කියන බැරි මේක තේරුම් ගන්න. කවදාවත් එක කියලා දීලා. උන්ට කියලා දීලා තියෙන 8න් 1 එකතු කරන් 3න් 1 ඕ එහෙම කියලා ගිහිල්ලා. පෙරහැර යවලා දන්නේ නැහැ මොනවද කියලා. ඒවනේ පුළුවන් වෙන්නේ 10න් 1 කියන්නේ 10කට බෙදපු කෑලි එකක්. ඒකක භාග කියන්නේ උඩ එකක් නිසා. මේකේ තියෙන එක කෑල්ල. 10කට බෙදලා එක කෑල්ල. අර එහෙමනේ. නේද? දැන් අර රොටියක් එම් ඔයාලා 4 දෙනෙක් ගිහිලා කැන්ටිමට ගිහිලා ගත්තාම 4න් එකක් දෙන්න. රොටිය 4ට කඩලා එකක්. හරි රොටිය 4කට කඩලා එකයි. ඒක තමයි කියන්නේ මේ 4න් 1 කියන්නේ. ඔයාලා 4 දෙනෙක් එක්ක කැන්ටිමට ගියොත් කන්නේ 4න් එකයි. හැබැයි එහෙම කන්නේ නැති අවස්ථා තියෙන කොහොමද? 4 දෙනෙක් ගියාම නම් ඕක වෙන්නේ 3 දෙනෙක් එක්ක හරි දෙන්නෙක් එක්ක හරි ගියාම රොටියක් අරගෙන සල්ලි දීපේක භාගයක් කඩා ගන්නවා. ඉතුරු දෙන්න උඹලා මේක බෙදා ගන්න. එහෙම නෙවෙයි නේද? හරි එහෙම කරන්න එපා. එහෙම වෙන්නේ උනාට. එහෙම නැතුව සමානව බෙදාගත්තොත් ඔන්න ක්‍රමේ 4න් 1යි. 66න් 1යි කියන්නේ 66කට බෙදලා කෑල්ලයි නම්. 5න් 2යි කියන්නේ 5කට බෙදලා කෑලි දෙකක් හම් වෙනවා. හරි මේකෙන් කියන්නේ කීයකට බෙදලාද? ඕවා අපි භාග එකතු කිරීමේදී බලමු. ඔන්න ওই විදිහට තමයි ඒකක භාග ගැන කතා කරන්නේ. ඒකක භාග. ඊට පස්සේ දාන්න විෂම භාග. විෂම භාග. තරුවක් දාන්න විෂම භාග. විෂම භාග. විෂම භාග. විෂම භාග. විෂම භාග කියන්නේ මොකක්ද කියලා මම කියන්නම් දැන් හොගාලත් නෑ වෙන ඒ උනාට කට්ටිය උත්තර විෂම භාග කියන්නේ හරයට වඩා
ලවයේ විශාල. හරයට වඩා ලවයේ විශාල. රසාගේ 5න් 8ලු. 5න් 8ලු. 2න් 7ලු. 4න් 5ලු. මේ ඔයාලා එවනේම මම ලියන්නේ මම මේ එකක්වත් මගේ අදහසකින් කියන්නේ 5න් 20ලු එක්කෙනෙක් කියලා තියෙනවා. 2න් 75ලු. right ඇතිනේ ඇති. හරයට වඩා ලවයේ විශාල බව. හොඳට මතක තියාගන්න මේ විෂම භාගයක් ගන්න එකකින් බෑ. දැන් මං කාට හරි කේක් ගෙඩියක් දීලා කිව්වොත් එහෙම 2න් 7ක් මට දෙන්න කියලා. 2න් 7ක් දෙන්න බෑ එක කේක් ගෙඩියක්. කේක් ගෙඩියක් දීලා මං කිව්වොත් 5න් 8ක් මට ඕනි කිව්වොත් කේක් ගෙඩියකින් කපන්න බෑ. 5න් 8යි කියන්නේ මොකද්ද? 5කට බෙදලා කෑලි 8ක්. දැන් එක කේක් ගෙඩියක් මං දීලා කියනවා මට 5න් 8ක් ඕනි කියලා දෙනවා මං කාට හරි කේක් ගෙඩියක්. එතකොට එයා දෙයිද මට 5න් 8ක් දෙන්න පුළුවන් දෙයක්. සර් කොහොමද සර් මේක 5න් 8ක්? බෑ. එයා 5කට කපයි මේක උඩරින්. එයි මං කියන්නේ 5න් 8ක් මේක 5කට කපනවා මේක. හරි? ඉතින් මේ පහම මට දුන්නා. පැහැදිලිද? 5න් 8ක් නේ මං ඉල්ලුවේ. ඒතර ගේ ගෙඩියම දීලා කියනවා ආ සර් මෙතන 5යි තියෙන්නේ. 5න් 8ක් ගන්න නම් තව ගේ ගෙඩියක් කපන්න ඕනේ. තව එකක් කපන්න ඕනේ. කීයකටද? 5කට. ඇයි? මේ 5න් 8යි කියන්නේ 5කට බෙදන්න විතරයි අපිට අවසර තියෙන්නේ. 5කට බෙදන්න විතරයි අවසර තියෙන්නේ. මේ පහමත් දීලා මට මේ කේක් ගෙඩියත් අරගෙන මේකෙත් තව කෑලි 3ක් ගන්න. ඔන්න 5න් 8. පැහැදිලිද? මෙන්න 5න් 8. අපි මෙතන ඉල්ලයන් බාග අපිට කාලය මෙන්න කෑලි 5යි මෙතන කෑලි 3යි ඔන්න 5න් 8. ඒතර 5න් 8ක් ගන්න නම් එක කේක් ගෙඩියකින් ගන්න බෑ. මෙතන ඒ හැම මේ විෂම භාග හැම එකම එහෙම. සමහර වෙලාවට කේක් ගෙඩි 2ක් 3ක් 4ක් 5ක් ඕනි මේ කෑලි ගන්න. හරි ඔන්න විෂම භාග. හරි ඔන්න විෂම භාග. හරයට වඩා ළමය විශාල. ඊළඟ ලියන්න මිශ්‍ර සංඛ්‍යා. අපේ කාලේ නම් ඔක මිශ්‍ර භාග කියලා. දුක ඔයාලගේ පොත්වල තියෙන මිශ්‍ර සංඛ්‍යා. මිශ්‍ර සංඛ්‍යා. මිශ්‍ර සංඛ්‍යා. එතකොට මිශ්‍ර සංඛ්‍යා කියන්නේ මේ සංඛ්‍යාවකුයි භාග කොටසකුයි එකතු වෙලා තියෙන නිසා තමයි මේවට මිශ්‍ර සංඛ්‍යා කියන්නේ. හරි මේවට මිශ්‍ර සංඛ්‍යා කියන්නේ ওই දෙක එකතු වෙලා තියෙන. මිශ්‍ර සංඛ්‍යා. එකයි 5න් 3 දෙකයි 7න් සර් ඔය ටික ලියා ගන්නද? ඔව් ලියන්න. මිශ්‍ර සංඛ්‍යා කියන්නේ ඔන්න ඔය විදිය භාගවල. දැන් මේවා අපිට ඇත්තටම 10 ඉදි වැදගත් නෑ. හැබැයි ඉතින් ගණන් සමහර ඒවා තේරුම් ගත්තී ඕ 1.9න් 2 එවනවා 1.5න් 2 එනවා නෑ 2න් 5 එන්න බෑ පුතේ. කවුද මම මේ කියන්නේ තිනිදිද කියන්නේ. තිනිදි මෙහෙම එකක් කවදාවත් තියෙන්න බෑ පුතේ. 1යි 2න් 5 කියලා තියෙන්න බෑ. මෙතන විෂම භාගයක් තියෙන්නම මේ භාග කොටස විෂම කොටසක් වෙන්නම බෑ. කියන්නේ විෂම භාග කොටසක් විය නොහැකි ඒක. හරි මේක විෂම භාගයක් විය නොහැකි. හරිද? මෙතන විෂම භාගයක් වෙන්නම බෑ. හරි මෙතන විෂම භාගයක් වෙන්නම බෑ. ඒතර එතන තියෙන එක නියම භාගයක් වෙන්න ඕන. මොකද විෂම භාගයක් නම් මොකද වෙන්නේ කියලා මම කියන්නම්. මෙතන මේකේ අදහස එකක් තියෙනවා කපලා නැහැ. කේක් ගෙඩියක් තියෙනවා දැන් කේක් ගෙඩි දෙකක් ගෙනියනවා. හරි කේක් ගෙඩි දෙකක් ගෙනියනවා. ගෙනියලා එකක් කපන්න නැතුව තියෙනයි. මදි වුණොත් කපමු. එහෙනම් මෙන්න කේක් ගෙඩිය තියෙනවා. කපලා නැහැ මෙයානේ. ඔන්න කපලා නැහැ. ඒක තියෙනවා. මෙන්න පහකට කපලා කෑලි කීයක් තියෙනවද? 3ක් තියෙනවා. මම කියන්න යන දේ තේරුම් ගන්න. හරි? මෙතන පහකට කපපු කෑලි 3ක් තියෙනවා. මේක කපලා නැහැ. මේක කපනවා නම් කපන්න අවසර තියෙන්නේ කීයකට විතරද? 5කට විතරයි. මේ ගානට මෙයා ඇඳලා තිබ්බොත් 5කට තමයි කපන්න පුළුවන් කවදා හරි. දැම්ම කපලා නැහැ. තාම කපලා නැහැ. එතකොට මේක ඉස්සලා ඇඳපු එකම තමයි මේ. මොකද්ද මේ විෂම භාගයේ 5න් 8ම තමයි. අපි ඉගෙන ගන්නවා මිශ්‍ර සංඛ්‍යා විෂම භාග කරන්න. විෂම භාග මිශ්‍ර සංඛ්‍යා කරන්නත් ඉගෙන ගන්න. ඒතකොට ඒකෙදි මම දැන් මේ අපි ගමන යන්නේ
අර මම 6 7 8 ඔයාලට මිස් වෙච්ච පාඩම් උගන්වන ක්‍රමයක් නෙවෙයි මේ අපි. අපි යන්නේ අවුරුදු දෙකක පාඨමාලාවක් වගේ හිතුවොත් මේ අපි O level ලියන්නේ යන ගමනක් යන්නේ. හරිද? එතකොට ඒකේ අපේ අවසාන පරමාර්ථය තමයි O level වලට A එකක් ගන්න එක. එතනින් මෙහා බෑ. හරි? A හෝ B තිබිය යුතුමයි. එතනට මහන්සි වෙන්න. එහෙම නැත්තම් මොනවාද? ඔය බයිලා ගහන ක්ලාස් ඕනි තරම් තියෙනවා. ඒ ක්ලාස් එක ගිහිල්ලා නේ අර එදා හිටියේ පඹයා කියලා එක්කෙනෙක් ලොග් වෙලා හිටියා. ඊට පස්සේ නේ මොනවාද සින්දු දාන්න කට්ටියක් ලොග් වෙලා හිටියනේ. අර පන්ති වල ගියාමත් එහෙමනේ. මට ගිය අවුරුද්දේ හම් වෙනවා කොල්ලේ. මගේ ක්ලාස් එකට එනවා. ඇවිල්ලා ඒ අම්මා ඇවිල්ලා කියන ගෲප් ක්ලාස් එකක් මම කරනකොට ඒ ඇවිල්ලා කතා කරලා මේ ගණන් බෑ. හම්බෙන්නේ 10යි. 10යි හම්බෙන්නේ 10යි අන්තිමේ ගණන් බෑම බෑ. මම ඇහුවා එයා හිටපු ක්ලාස් එකේ සාමාන්‍ය ළමයි. එයා ගියපු ක්ලාස් එකේ ළමයි 400ක් 450 වාඩි වෙලා ඉන්න හෝල් ක්ලාස් එකකට තමයි එයා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ මම ඇහුවා මොනවද ඔබ කරේ? ක්ලාස් එකේ දැන් ඉගෙන ගත්තේ නැද්ද කොල්ලෝ මොනවද බැරි? නෑ සර් මං ඉතින් ඔය හේතුවක් දාගෙන හිටියා සර් තේරෙන්නේ නැහැ කියන්නේ. හරි සර්ගේ අවුලක් නෙවෙයි මම දන්න තමයි. සර් හොඳයි. මුගේ අවුලක් තිබිලා තියෙනවා. අපි පිටිපස්සේ හේතුවක් දාගෙන ඉන්නේ. කොහෙද ඉල්ල තියෙන්නේ? අර 400 ගානක් ඉන්න එකේ පිටිපස්සේ ඉන්න. මං ඇහුවා බංකුවේ හේතු වෙන කැලල නැහැ නේ බංකුවේ. නෑ සර් පිටිපස්සේ බෝඩ් එක තියෙනවා. පිටිපස්සේ පිටිපස්සෙන් පිටිලා ඉන්නද? මේක ආයිතන ඉඳන් අර ඉස්සරහ ඉන්නේ උන්ට කොල ගහන්නයි. චිප් පාස් කරන්න ඌව කර කර ඉඳලා. හරි. ඕක කර කර ඉඳලා තියෙන්නේ. ඉතින් අද වෙනකොට යන්තම් 100ක් අරන් දුන්නා. හරි 100ක් අරන් දුන්නා. හරි අමාරුයි. සෑහෙන මහන්සි වුණා. 100ක් මොලවලයක් බෑ. හරි. හරිම ස්ලෝ. ගණන් වල ඒක බෑනේ. කියන්නේ ස්ලෝ කියන්නේ ඒක හදන්න වෙනම මහන්සි. පාට පෑන් ගොඩාක් අරන් එන්නේ. පෑන් ටික ඔක්කොම විසික් කරාම. හරි අර කරෙක්ෂන් පාවිච්චිය තහනම් කරා. පොඩ්ඩක් වරදී මේ කොල්ලෙක් ගෑනු ළමයින්ට හපා. ගෑනු ළමයින්ගේ පොත් ගෑනු ළමයි ඊට වඩා හොඳයි. අර පෑන් 4 5ම මාරු කරනවා. පොඩ්ඩක් අකුරක් ඇද වුණොත් අර කරෙක්ෂන් එක අරගෙන ඒක උලලා ආයේ අකුර රවුන්ඩ් කරනවා. ඕම බෑ ගණන් හදන්න. බෑ ගණන් හදන්න වේගෙ තියෙන්න ඕනේ. හරි ඉතින් ජීවිතේ කොට ප්‍රශ්නයක් නැහැ. 100ක් තියෙනවා 100ක් තියෙනවා. සිංහල වලටත් 100ක් එයාට තියෙන සීම තමයි. සීම පොලිමක් තියෙන ඉතිහාසෙට S එකක්. සී පොලිමයි ඉතිහාසෙට S එකක් තියෙනවා. හරි එතකොට මේ ඒ උනාට එයාට අවශ්‍ය විෂයන් ඔක්කොටම සී තියෙනවා. ඉතින් ජීවිතේ වරදින්නේ නැහැ. ජීවිතේ ජයගෙන ඉවරයි. එතනින් එහාට යනකොට ආයෙ O level කරන්න වෙන්නේ නැහැ කිසි දවසක. හරි එහෙනම් එතන තමයි අපි කියන්නේ අපි පැහැදිලි මාවතක යන්න ඕනේ. නැත්තම් බෑ ඉතින් ඒ වගේ බයිලා ගහන්න තැනකට යනකොට මෙතන ඉන්නවනේ වැඩ කරන්න. හරි පාඩම් කරන්න පොඩි ප්‍රමාණයක් තියෙන ඒවා පාඩම් කරන්න. ඒතොර ලොකු ගමනක් යන්න පුළුවන්. හරි මම කියන්නේ ගියේ මෙයාව කරගන්න ඕනේ අපි. මේ මෙහෙම තියෙන එකක් මේක කරන්න ඕනේ. හැබැයි මේක මෙහෙම කරන විදිය මම එක ගානක් හදන්නම්. හතේ තිබ්බේ. 7 වසරේ තිබ්බේ 7 වසරේ අච්චුපතක් කරන් බලන්න. මෙයාව කරන විදිය මම එක ගාන හැදෙන්න. මොකද ඒක මට ඕනේ නැහැ. මට ඕනේ කියන්නේ කොතනද ඕනේ නැත්තේ? මට ඔයාලට අර O level වලට ඒකක් කරන් දෙන ගමනට ඒක ඕනේ නැහැ. මොකද කවදාවත් දෙන්නේ නැහැ භාගයේ කියන්නේ ගාන අන්තිමට දෙන්නේ නැහැ මේක මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස දක්වන්න කියලා ගානේ දෙන්නේ නැහැ. හැබැයි මෙයා ආවොත් මෙහෙම තීත්‍ති සුළු කරන්න බෑ. මෙයා තිබ්බොත් හරි කරදරයි. ඒක නිසා අපි කරන්නේ ඉස්සල්ලාම මෙයාගේ බවට පත් කරගන්න. එහෙනම් ඔය මොකද්ද කියන්නේ? මේ තියෙන එක කපන්නලු 5කට. මම මෙන්න කපනවා මෙයා. ඔන්න 5කට කපුවා. දැන් කෑලි කීයක් තියෙනවද? මේව පාට වෙන්න ඕනේ. 1 2 3 4 5 6 7 මෙයාව නේද හැදේ 5න් 1යි 5න් 3 කියන්නේ 5න් 8. දැන් ඔහොම චිත්‍රයෙන් දැන් ඉන්න බෑනේ අපිට. චිත්‍රයෙන් දැන් ඉන්න බෑ. හරි චිත්‍රයෙන් දැන් ඒතකොට මිශ්‍ර සංඛ්‍යා කියන්නේ මේවා. දැන් ඊළඟට ඕනනම් තරුවක් දාලා ලියන්නේ මිශ්‍ර සංඛ්‍යා විෂම භාග බවට පරිවර්තන. මිශ්‍ර සංඛ්‍යා විෂම භාග බවට පරිවර්තනය මම මේ කරන විදිහට එක උදාහරණයක් කියන්න. ඊට පස්සේ අපි ගණන් 2 3ක් හදලා බලමු. ඒක පුළුවන්ද කියලා. මොකද භාග එකතු කරන්න, අඩු කරන්න, ගුණ කරන්න, බෙදන්න ඔය හැම තැනදීම තියෙන මිශ්‍ර සංඛ්‍යාව ඉස්සලාම විෂම භාගයක් කරගෙන තමයි එතනින් එහාට ගාන හදන්න පටන් ගන්නේ. හරි? එහෙනම් ඔන්න මෙයා කරගන්න විදිය මෙන්න මෙයයි ගුණ කරනවා. 5යි මේ 6යි මේ 1යි ගුණ කරනවා. 5 එක 5යි. 5 එක ගුණ කරලා මෙයා එකතු කරනවා. මම මෙහෙම ලිව්වොත් 5 ගුණ කිරීම 1 එකතු කිරීම 2. එතන අපි දන්නවනේ එකතු කිරීමට කලින් ගුණ කිරීම කරන්න කියලා නේ. 5 එක 5යි 5යි 3යි 8. එතකොට එනවට මේ හරේ වෙනසක් නැහැ. හරේ වෙනසක් නැහැ. හරි? තිබ්බ හරේමයි.
හරි. එතකොට මෙතන තමයි නෝට් කරගන්න ඕනේ. මේ හරයයි මෙතන අංකේ ಗುಣ කරනවා උඩ තියෙන අංකේ එකතු කරනවා. එහෙනම් මේකට මොකද කරන්නේ? 7යි 2යි ಗುಣ කරනවා මෙහා එකතු කරනවා. 7 2 14යි 14 1යි 5. දැන් සමහර කට්ටියක් hina වෙනවද දන්නේ නැහැ මේ මෙච්චර පොඩිය උගන්වන්නේ ඇයි කියලා. අපි පිරිසක් ඉන්නවා මෙතන යාළුවවත් අරගෙන යනවා. හරි. යාළුව දාලා යන්න බෑ. යාළුව දාලා යන්න බෑ. ඉස්සරහට දැන් මේක තව අපි මාසයක් ඊළඟ මාසයක් යනකොට ආයෙ ගන්න නැහැ කවුරුත්. හරි. මං එහෙමයි. හරි. එතකොට දැන් මං දන්නේ නැහැ තාම ඉන්නේ කවුද කියලා. හැබැයි දැන් මේ වෙනකොට 11 වසරට ආයෙ ගන්න නැහැ කවුරු. දැන් 11ට ගන්න නැහැ. හේතුව බෑනේ. ඉතින් තව පාඩම් දෙකයි මට ඉවර කරන්න තියෙන්නේ. මේ පාඩම් දෙක කරගෙන තමයි සිලබස් ඉවරයි. පේපර් ක්ලාස් එකට මේ මාසේ නැවතුව ගන්න එක ආයෙ ගන්න නැහැ. රිවිෂන් එකක් පටන් ගත්තා ඒකට තාම ගන්නවා. ඒකත් මේ මාසෙ විතරයි. කියන්නේ ඕලෙවල් ෆේල් වෙච්ච ළමයින්ට සහ S එකක් ගත්ත අයට රිවිෂන් එක. ඒකට ගන්නෙත් මේ මාසෙ විතරයි. ඒක සමහරට ඔය nasa.lk එකේ පබ්ලිෂ් වෙයි. මොකද මේ මාසෙ තුල බඳවනවා. ඒ වගේ තමයි මේ ඔයාලව ගත්තට පස්සේ ඔයාලව තමයි අරගෙන යන්නේ. ළමයි ඉන්නේ 10ට 20ට ඒක මට ප්‍රශ්නයක් නැහැ. එයාලට තමයි කරන්නේ. මොකද මේ උමනාවක් තියන අය ඉන්නේ මිස් ඒ කියන්නේ මිස් උනාට පස්සේ වැඩක් නැහැ. තේරුමක් නැහැ. බොරුවට ආයේ මේ මෙතන ඉඳලා වැඩක් නැහැ. මේ මම අර කවුද? සක්‍රදේවේන්ද්‍රයා වගේ පොරක් එහෙම නැහැ. ඔළුවට දාන්නම්. එහෙම බෑ. මට කෙටිකම කියලා දෙන්න පුළුවන්. ආස හිතෙන්න කියලා දෙන්න පුළුවන්. 10 පාරක් හරි මං ගන්න කියලා දෙනවා. හැබැයි ඔයාලගේ පැත්තෙන් පොඩි සහයෝගයක් ඕනේ. හරි? ගුරුවරයා කොච්චර දක්ෂ වුණත් අපිට 130යි ඔයාලගෙන් යන්නේ. ඉතුරු 170 ඔයාලගේ පැත්තේ තියෙන. මන් නෙවෙයි කියන්නේ ඒක. මන් නෙවෙයි කියන්නේ. හරි ඒක අධ්‍යාපන මූලධර්ම වල තියෙන දේ. ඒක හරි? මේ දෙන්නත් තරවයි. උත්තරත් එවන්නවනේ. මේක එතකොට 7 2 14යි 14 1යි 5. තක්කාල උත්තර දාලා දාන්න. ඒවල තියෙනවා. 4ෙන් 13යි. ඊළඟටත් එවන්නකෝ මෙච්චා. මේකට කොහොමද? හරි. එතකොට මතක තියාගන්න එකතු කරද්දී හරි අඩු කරද්දී හරි ඉස්සෙල්ලාම ওই වැඩේ තමයි කරන්නේ. මොකද්ද? මෙහෙම එකක් තිබ්බොත් විෂම භාග ලියලා තමයි ඊට පස්සේ ගාන හදන්නේ. හදුවස හරි. එතකොට දැන් මං කියවනේ එක ගානක් මං කියන්නම් කියලා ඒක ඔයාලා මාතෘකාවක් දානවනම් දාගෙන ඕන එකක් කරලා ලියා ගන්න. මෙහෙම එකක් ආයේ කොහොමද මෙහෙම හරවන්නේ කියලා මම චුට්ටක් මතක් කරන්න කාට හරි මතක නැත්තම්. දැන් 5න් 8 අපි දුන්නොත් එහෙම මේකේ අදහස 8 බෙදීම 5 කියන එකනේ. 8 5න් බෙදන්න කියන එකනේ ඔගේ අදහස. හරි. එතකොට 8 5න් බෙදනකොට 8ට 5 ඒවා එකයි. 5ක් අඩු වුණාම 3ක් තියෙනවා. මේ එක තමයි පුතේ මෙතනට එන්නේ. මෙන්න මෙතනට එන්නේ ඒක. මේ මෙයා. හරි මේ පහේ වෙනසක් නැහැ. හරිය තිබ්බ එකමයි. මේ ඉතුරු තුන තමයි මෙතනට එන්නේ. 1යි 5න් 3 හැදෙන්නේ. හරි. 1යි 5න් 3 හැදෙන්නේ. හරි මේක බෙදවුවා කියන හරේ බෙදුවට පස්සේ එක තමයි මෙතනට යන්නේ 3 තමයි මෙතන. හැම ගානම එහෙම. දැන් මෙයා බලන්න. මේක බලන්න. 13 බෙදීම 4 තියෙනවා. 13ට 4 ඒවා 3යි. කක්කි. එතකොට එනවා මෙයා ඉන්නේ මෙතනට 4ෙන්. ඉතින් ඒක තමයි මෙතන. හරි? ඔය දේ තමයි. සර් ඒ ගාන ආයෙ චුට්ටක් හදලා පෙන්නන්නකෝ සර්. මේක බෙදන්න බෑ කියලාද කියන්නේ පුතේ මේකද මොකද්ද ප්‍රශ්නේ? එතන සර් අර 3 ගත්ත විදිහ මේ 13ට 4 ඒවා 3යි. 13ට බෙදනවා මේ සාමාන්‍ය බෙදීමේ මේ භාග නෙවෙයි 13ට 4 ඒවා 3යි. මේ බෙදීම. ඉතිරි වෙන ගාන තමයි මෙතන. හරි ශේෂය මෙතනට ලබ්ධිය මෙතන. එහෙම කොහොමද තේරෙන්නේ නැහැ නේ. මෙයාට ලබ්ධිය කියලා මෙයාට ශේෂය කියලා කිව්වේ නැහැ. ලබ්ධිය මෙතනට ශේෂය මෙතන. දැන් ඕක එන්නේ නැහැ විභාගෙ. විභාගෙ කියන්නේ ඕලේ විභාගෙ එන්නේ නැහැ ඉතින් මේක. දැනගෙන ඉන්න ඕනේ. හැබැයි මෙයා හොඳට පුළුවන් වෙන්න ඕනේ. අපිට දැන් මෙයාගෙන් වැඩක් නැහැ ඇත්ත. මං කිව්වේ ඒකනේ. මම යන්නේ ඒකක් ගන්න ගමන. ඒකට ඒකට මට උදව් කරන්න. ඒත් එක්ක ඔයාලගේ අර ක්වොලිටිස් හදාගන්න. සමහර අය ඉන්න නිකන් මැෂින් වගේ වැඩ විතරයි උන්ගේ කිසි මනුස්සකමක් නැහැ.
නේද? කරුණාව, ආදරය, දයාව කිසිම දෙයක් හුඳන්නේ නැහැ. මැෂින් වගේ වැඩ. දැන් ඊළඟට මේ මාතෘකා පොඩි ඒවා දාන්න තරුවක් දාන්න තුල්ලේ භාග කියලා දාලා පහෙන් දෙකට තුල්ලේ භාග දෙකක් කියන්න. පහෙන් දෙකට තුල්ලේ භාග දෙක. 10න් 4 20න් 8 15 6 20න් 8 20 ඇහුණා පුතේ 20න් 8 20න් 8 බලන්න කවුරු හරි දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඒක හොයපු විදිය. මේ හරයයි 9යි දෙකම දෙකෙන් ගුණ කරා. පස්වරක් දෙක 10යි දෙවරක් දෙක 4යි. මේවට තුල්්‍ය භාග කියන්නේ හේතුව තමයි දැන් කවුරු හරි කිව්වොත් මං කැමති පහෙන් දෙකක් ගන්න කියලා තවත් කවුරු හරි කියනවා නම් මට 10න් 4ක් දෙන්නකෝ කියලා. මේකේ අදහස දැන් අපි දන්නවා 10කට බෙදලා කෑලි 4ක්. මේකේ අදහස ඒකනේ. මේකේ අදහස 5කට බෙදලා කෑලි දෙකක්. 5කට බෙදලා කෑලි දෙකක් කෑවත් එකයි. 10කට බෙදලා කෑලි 4ක් කෑවත් එකයි. ඕනනම් බෙදලා බලන්න. ගෙදර ඉඳන් බෙදලා බලන්න පුළුවන්. මොකක් හරි රොටියක් හරි ගත්තා. දැන් 4ට කන්න හදන රොටි නම් රොටියක් හරි ගත්තා. කඩලා බලනවා 4ට. 4ට කඩලා කෑල්ලක් කාලා බලන්න. තව රොටියක් ගන්න. ඒක කඩනවා 8ට. 8ට කඩලා කෑලි දෙකක් කාලා. කැවෙන්නේ එකම ප්‍රමාණයමයි. හරි? තුල්ලේ භාග කියන්නේ ඒකයි. 5න් දෙකක් කෑවත් එකයි 10න් 4ක් කෑවත් එකයි. හරි? 20න් 8ක් කෑවත් ඒ ප්‍රමාණයමයි. වෙනසක් නැහැ. හැබැයි චූටි වලට කෑලි වලට බෙදෙන එක විතරයි වෙනස්. ඒතර මේකේ ක්‍රමේ තමයි හරයත් ලවයත් එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් හෝ නේ හරයත් ලවයත් එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් හෝ හරයත් ලවයත් එකම සංඛ්‍යාවකින් බෙදීමෙන් තුල්්‍ය භාග ලබා ගත හැකියි. හරි? හරයයි ලවයයි එකම සංඛ්‍යාවකින් ගුණ කරන්න පුළුවන්. හරයයි ලවයයි එකම සංඛ්‍යාවකින් බෙදන්න පුළුවන්. දැන් 5න් 2 වගේ එකක් ගත්තොත් බෙදන්න බෑ. බෙදෙන්නේ නැහැ නේ එකම සංඛ්‍යාවක. ඒක ගුණ කරන්න විතරයි. ඉතින් මට 6 ළමෙක් එක සැරයක් ඉගෙනුවා හොඳ පාඩමක්. මට මතකයි මුල් කාලේ මම ක්ලාස් පටන් ගත්ත මුල් කාලේ. එයාට මම කියන්නේ 6 දින උග ඉගෙන ගන්න තුල්්‍ය භාග ලියාගෙන ඉන්නකොට පස්සේ එකෙක් ලියාගෙන උට ගහන්නත් බෑ. මනින්නත් බෑ. හේතුව මොකක්ද? මම ලියාගෙන උත්තර අය මම ගණන් 10 දීලා මම මේ පැත්ත හැරෙනකොට මිනිස්සයා නැගිටලා ආවා. එයි සර් ඉවරයි. ඉවර කරපු විදිය වෙන්නේ. මම දුන්නේ 3න් 2 නම් මෙයා ලිව්වා 30න් 20. පොර කරේ බිංදු දාන එක විතරයි. ඊට පස්සේ තව බිංදු දෙකක්. දැන් මම ගහන්නද කියන්නේ? ගහන්න පුළුවන් මටද? 5න් 2. එයා දැම්මා 50න් 20. බිංදු දාන එක විතරයි කොහොම මිනිස්සයා කරේ 500 AC. 10ටම හරි දාලා යවෝ. 10ටම හරි දාලා යවුවා. ඔන්න එහෙනම් ක්‍රමය මොකද්ද? මොකද්ද ක්‍රමය? බිංදු දාන්න පුළුවන් ඕනි තරම්. හරි කිසිම අරුබුදයක් නැහැ. වැඩේ කියන්නේ අපිට එන්නේ නැහැ. තුල්්‍ය භාග දෙකක් ලියන්නේ කියලා එන්නේ නැහැ. අපිට එන්නේ නැහැ. තුල්්‍ය භාගවලදී බිංදු දාන්න පුළුවන් උඩට. ඒයි 10න් ගුණ කරන්න පුළුවන්. 10න් ගුණ කරා ඒන උත්තරය ආයේ 10න් ගුණ කරා. එහෙම තමයි ඒක කරේ. එයාට අදාළම නැහැ බිංදු දාගෙන ආ. හරි. හරිද පැහැදිලිද? මාත් හරි දාලා යවුවා ඊට පස්සේ. 6දී ඒතකොට 6 මුලනේ වටි. එහෙනම් ඔන්න තුල්්‍ය භාග කියන්නේ වට. එතකොට අපි ලියමු තුල්්‍ය භාග. දැන් ඔය අර ඒකම බලංගොයි හැබැයි ලියන්න එපා. ලියන්න එපා කියන්නේ ඉතින් එහෙම ලියන්න එපා. 6න් 4. මෙන්න මේක මේ බෙදීමේ ක්‍රමයෙන් හදන්න try එකක් දෙන්න. බෙදීමේ ක්‍රමයෙන් හදන්න. බෙදලා බලන්න. මේකත් බෙදලත් හදන්න. කුණ කරලා ලියන්න මට එවන්න උත්තර. මෙයාට 2යි මේ තුල්්‍ය භාග මෙයාට 2යි.
දැන් අර උත්තර මම පිළිගන්නේ නැහැ. මෙච්චා ඒ වේවන්නේ. දැන් එයා එවනවා 60න් 40. මං කියපේව මටම දෙන්න. අර මේ බෙදලා එවන්න එකක්. මේකටත් බෙදලා එකක් එවන්න. මේකට බෙදලාම දෙකක් ගන්න. මේක බෙදලාම ගන්න. දෙකම. මේකට බෙදලා එවන එක්කෙනෙක් 4න් 3ක්. මේක හරිනේ. 4න් 3 හරිනේ. තව එකක් එවන්න. 4න් 3 හරි නේද? ඔය මොකද්ද මේ මෙතුල් 2න් 3 කියලා එවන්නේ මොකද්ද? මෙච්චාන් කියමුත් මම අහනවා 3න් 2 ආ 3න් 2 මේ කියන්නේ අනිත් එක. මෙයක් දෙකෙන් බෙදලා මේකත් දෙකෙන්. උඩයට දෙකම දෙකෙන් බෙදලා එයා එවනවා 3න් 2 කියලා. හරි? 3න් 2. මේ දෙකම 25න් බෙදලා එවනවා 4න් 3 කියලා. තව එවන්න බැරිද? පුළුවන්. 5න් බෙදලා එවන ඔන්න එවන කවුද එවන්නේ? කාව්‍ය එවන. 20න් 15 එවන. 50න් 22. 50න් 22 නම් කෞශල්‍ය කෝකට දෙන්නේ? මේක දෙකෙන් බෙදෙන්නේ නැහැ පුතේ. ගන්න බෑ ඒක. ඔන්න හොඳ දෙයක්. කවුද කෞශල්‍ය? කෞශල්‍යයා නෙවෙයි කෞශල්‍ය නේද? කෞශල්‍ය. මේ 75 දෙකෙන් බෙදෙන්නේ නැහැ පුතේ. දැන් ඔයා 100 දෙකෙන් බෙදුවා 50යි කියලා දැම්මා. 75 දෙකෙන් බෙදෙන්නේ නැහැ. එකක් ඉතිරි වෙනවා. එහෙම ගන්න බෑ. බෙදෙන්න ඕන. බෙදීමේ ක්‍රමයේදී උඩයි යටයි දෙකම බෙදෙන සංඛ්‍යාව වලින් බෙදන්නේ. ඒක වැරදි. වැරද්දක් ඒක දාගන්න. ඒක හදා ගන්න හරි. ආඩාරි මොනාරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි නේද? ඉස්සෙන් 15 ක්ලාස් ඉවර වෙන පුතේ 8ට 24න් 16 කියලා ඉවර තියෙනවා. මේව හරි. හරි මේකට 24න් 16 එක හරි. 3න් 2 හරි අපි ලියවුවා. මේකට 4න් 3 හරි 20න් 15 හරි. තව 4න් 4න්. බෙදීමේ ක්‍රමෙන් හරි නැත්තම් ಗುಣ කරලා ගන්න පුළුවන්. 200න් 150 වගේ ඒවා ලියන්න පුළුවන්. 50න් 15 වගේ ඒවා ලියන්න බෑ. 50න් 15 මේ දෙකේ එකටවත් ගැලපෙන්නේ නැහැ. 50න් 15 ලියන්න බෑ. 50න් 15 ලියන්න බෑ. හරි. හේතුව මේ මෙයා දෙකෙන් බෙදෙන්නේ නැහැ. 75 දෙකෙන් බෙදෙන්නේ නැහැ. නිසා ඒව ගන්න බෑ. හරි එහෙනම් ඔය තමයි තුල්ලේ භාග. ඔය තමයි මේ තුල්ලේ භාග. එතකොට ඊළඟ තරුව දාලා ලියන්න. තුල්ලේ භාග සරලම ආකාරයෙන් දැක්වීම. 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 තුල්ලේ භාගයක් සරලම ආකාරයෙන් දක්වනවා කියන එක සමහර වෙලාවට එදෙන්න පුළුවන්. හේතුව ඒ දෙන්නේ නැහැ තුල්ලේ භාගයක් සරලම කරන්න කියලා. අපිට දෙනවා පිළිතුර සොයා එය සරලම ආකාරයෙන් දක්වන්න. ඔන්න ගන්න දෙන විදිය. හරි සම්භාවිතා විදි වගේ තමයි හම්බෙන්නේ. පිළිතුර සොයා එය සරලම ආකාරයෙන් දක්වන්න. එතකොට අපිට ආවේ උත්තරේ දැන් අපිට එන උත්තරේ අපි හිතමු 20න් 4 කියලා. මෙයා සරලම උත්තරේ නෙවෙයි. මෙයා සරලම උත්තරේ නෙවෙයි. හේතුව මොකද්ද? මේක උඩයි යටයි දෙකම අංක වලින් බෙදෙනවා. කීයෙන්ද බෙදෙන්නේ? උඩත් බෙදෙනවා 4ෙන්. 5න්. යටත් බෙදෙනවා 4ෙන්. 5ෙන් බෙදෙන්නේ නැහැ පුතේ. 4ෙන් බෙදෙනවා. 4ට 4 1යි. 24ෙන් බෙදෙනවා උත්තරේ 5. උත්තරේ 5ෙන් 1යි. හරි 5ෙන් 1යි. ඒතර සරලම කරන්න බෙදෙන හැම එකෙන්ම දැන් ආයේ බලන්න ඕන. 5ෙන් 1 එක බෙදෙනවද 5 බෙදෙනවද කියලා බලන්න ඕන. හරි. එහෙනම් ඔන්න ඔයාලට හම්බෙන ගාන. seeing සරලම ආකාරයෙන් දක්වන්න. මං බලාපොරොත්තු වෙන වැරදි උත්තරේ කවුරුත් එවලා නැහැ. හැමෝම හරි උත්තරේ වෙනවා. හොඳයි. තාම නම් කවුරුත් වැරදි උත්තරයක් කිව්වේ නැහැ. හරි.
right. පහෙන් උඩත් බෙදනවා කියන්න. උඩත් බෙදනවා. දැන් ඉස්සෙල්ලාම අපි දකින්න දේ දැන් මේ උඩයට බිංදු කපන්න පුළුවන්. බිංදු කපනවා කියන එක මීටර උනොත් බිංදු කපන්න. එහෙම නැත්නම් 10න් බෙදනවා කියන එක තමයි බිංදුව කැපෙනවා කියන එකේ අදහස. එතකොට එන්නේ 10න් 8. දැන් කවුරු හරි 10න් 8 කියලා මට උත්තරේ එවරයි කවුරුත් එව්වේ නැහැ. හොඳයි ඒකයි මම කිව්වේ. මේ 10න් 8 එවන වැරදි. ඇයි මේක ආයේ බෙදෙනවා මේ? කියන බෙදෙන්නේ. දෙකෙන් බෙදෙනවා මේකත් දෙකෙන් බෙදෙනවා. 8 දෙකෙන් බෙදුනම 4යි 10 දෙකෙන් බෙදුනම 5යි. උත්තරේ 5න් 8. හරි 5න් 8. එතකොට මේ තමයි සරල මේ. ඊට වඩා ඔක සරල කරන්න බෑ. හරි සරලම භාගය කියන්නේ. හරි සරලම භාගය කියන්නේ. එතකොට ඔය මූලිකම දේවල් මේවා තමයි 6 7 8ටත් දැනනේ තාම දැන් 7 දී භාග එකතු කිරීම. ඊට පස්සේ 8 දී භාග ගුණ කිරීම බෙදීම. ඒවා තාම කතා කරේ නෑ. හරි ඒවා තාම කතා කරේ නෑ. හැබැයි මේ තමයි 6 නේ. මේවා 6 වසරට ගන්න පුළුවන්. 7 දී කතා කරා මිශ්‍ර සංඛ්‍යා ගැන. විෂම භාග ගැන. ඒ ටික එතනට ගන්න පුළුවන්. ඒතකොට මෙන්න මේ වැඩේ අනිත් දවසේ වෙන්න ඕනේ. මම හිතන්නේ මේකට පස්සේ තව ක්ලාස් එකක් තියෙනවා පිටමන්ට ලියු වෙන්න වෙයි. මේදී හරි. ඒතකොට මේ තියෙන්නේ පුනරීක්ෂණ අභ්‍යාසය කියන්නේ මේවා අපි 9ට එනකන් ඉගෙන ගන්න ඕනේ ඒවා. මේ පුනරීක්ෂණ අභ්‍යාසය අපේ 30 වෙනි පිටුවේ තියෙන පොතේ. ඒක පොත නැත්තම් ඩවුන්ලෝඩ් කරගන්න නැත්තම් මම එව්වා. නැවතත් ගෲප් වලට දාන්නම්. ගෲප් වල නැති කවුරු හරි ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න මම ඇඩ් කරන්නම්. මම නම්බර් එක ලිව්වා. එතකොට ඔයාලා මේ පුනරීක්ෂණ අභ්‍යාසයේ 4 වෙනි ගානට යනකම් කරා. පැහැදිලි නේද මං කියන එක? 4 වෙනි ගානට යනකම් කරා. එතනින් එහාට එපා. ඔව් 4 වෙනි ගානට යනකම් කරන්න. ආරෝහණ පිළිවෙලට සැකසීම කියන එක කරන් try එකක් දෙන්න. උඩරම try එකක් දෙන්න. ඔව් ගෲප් එකට දානවද කියලා අහනවා හිමාංශ පරිමිතිය වර්ගඵලයේ ගණන් ටිකක් පරිමිතිය වර්ගඵල එක ගානක් මම ගණන් ටිකක් දාන්න. ඒකට අදාළ තව ටියු මේ කියන්නේ අපිට විභාගෙදී එන්න පුළුවන් තව ටිකක් එක එක જાතිය ගණන් දානවා. ඉතින් කොහොමත් හිමාංශ අපි නිතරම නිතරම කියන්නේ අපි ඕක අමතක වෙන්න දෙන්නේ නැතුව දිගටම ගෙනියන්න ඕනේ. ඊළඟට අපි පේපර් වලත් පුළුවන් ගණන් කතා කරන්න පටන් ගන්නවා. අපි කියන්නේ ගණන් 4 5ක් සෙට් වුණාට පස්සේ අපිට පළවෙනි වාරේ පේපර් එකක් දෙකක් කරන්න පුළුවන් අවස්ථාවක් එනකොට මම ඒවා පටන් ගන්න. එතකොටත් ආයේ පරිමිතිය වර්ගඵලයේ ගානක් තියෙනවා. එතකොටත් මතක් වෙනවා ඕක නිතරම. රයිට් එහෙනම් පුනරීක්ෂණ අභ්‍යාසයේ මෙන්න මේ 4 වෙනි ගානට යනකන් ටික ඉවර කරන්න. ඉවර කළා ෆොටෝ ගහලා එවන්න තාම නැහැ. ඒක ඉස්සරහට මම කියන්නම්. හැබැයි අඩුම තරමේ කරලා තියන්න. කරන්න නැතුව ජොයින් වෙලා වැඩක් නැහැ. අපි අනිත් අයත් එක්ක සාකච්ඡා කරනකොට එතන ඉඳන් මොනවා හරි එකක් කරන එක වැඩක් නැහැ. අපි අනිත් දවසේ භාග එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම බෙදීම කියන එක සරලව මතක් කරගන්නවා. මතක් කරගෙන ඉතින් එහාට අපි අර භාග ලකුණු 10 ගන්න ක්‍රමයේ කොහොමද කියන එක ගැන කතා කරනවා. වෙන මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන් දැන්. අපේ දාව. තව ක්ලාස් එකක් තිබ්බද මන්ද දාලා අපි කට් කරයි සමහර. පවනි ඉක්මනට කියන්න. පුනරීක්ෂණ අභ්‍යාසයේ පළවෙනි ගණන් 4 හදන්න ඕනේ. 1 2 3 4. පුනරීක්ෂණ අභ්‍යාසය. දැන් ඒක 9 පොතේ හොයන්න එපා 10 පොත මම එව්වා. පවනි මොන ලින්ක් එක ගන්න විදියද? ඒකේ එදා පැහැදිලි කිරීමක් දාලා තිබ්බනේ www.nasa.lk. LK එකේ රෙජිස්ටර් වුණා නම් හරි වැඩි. එයා ඔයා මට පවනි මැසේජ් එකක් දාන්න. මම පවනි කියලා දාලා දාන්න. මොන පවනිද කියලා දාන්න. පවනිලා 3ක් ඉන්නවා දැන් ක්ලාස් වල. කියන්නේ මගේ අනිත් ක්ලාසස් වල ඉන්නවා 12ක් ඉන්නවා පවනි කෙනෙක්. ඔයා දාන්න මේ නිව් ක්ලාස් එකේ කියලා. 9න් 10ට ක්ලාස් එකේ කියලා දාන්න. හරි. මැසේජ් එකක් දාන්න මෙන්න නම්බර එක. හරි. ඔයාලට විසඳුමක් දෙන්නම්. රයිට්. එහෙනම් මේ අදට අපි ක්ලාස් එක නවත්තනවා. හැමෝටම සුබ දවසක්. ආයුබෝවන් ළමයි. ආයුබෝවන් සර්. thank you sir. good night. ආයිබෝන්.